හරි. දැන් ළමයි අපි ගිය සතියේ එතකොට ත්‍රිකෝණ පාඩම පටන් ගත්තනේ. ත්‍රිකෝණයක වර්ගඵලයේ සෙවීම. හරි ඒකේ අපි පාඩම ඉවර කරේ නෑ. තව පොඩි කොටස් කිහිපයක් කතා කරන්න තියෙනවා. හරි. වර්ගඵලයේ පාඩම නේ. ඒකේ මම ළමයි ඕගොල්ලන්ට දුන්න හෝම්වර්ක් කීවෙනි අභ්‍යාසෙද? 20 පාඩම. වර්ගඵලයේ පාඩමේ 21 අභ්‍යාසනේ. ඔව්. 21 අභ්‍යාසයේ මම ගණන් පන්තියේ හැදුවා ප්‍රශ්නාංක 1 2 3 හැදුවා පුනරීක්ෂණ අභ්‍යාස හදන්න කිව්වා. එහෙමද? පුතාලා පුනරීක්ෂණ අභ්‍යාස හැදුවද? පුනරීක්ෂණ අභ්‍යාස හරිද? හැදුවද? පුනරීක්ෂණ අභ්‍යාස දුන්නා නේ දිදුනි? හොඳයි. ගිය සතියේ ක්ලාස් එකේ හිටියේ නැති ළමයි ඉන්නවද? නැත්නම් රෙකෝඩින් එක අනිවාර්යෙන් අරන් බලන්න ඕනේ හිටියේ නැත්නම් ඈ. හරි. හොඳයි. එතකොට ළමයි අපි රෙකෝඩින් එක අනිවාර්යෙන්ම අරන් බලන්න ඕනේ. 21 අභ්‍යාසයේ. හරි. 21 අභ්‍යාසයේ එමු ත්‍රිකෝණයක හොඳයි 21 අභ්‍යාසයේ අපි ළමයි එමු ප්‍රශ්නාංක 4ට මම ඒක දුන්න හෝම්වර්ක් නේ ප්‍රශ්නාංක 1 2 3 පන්තියේ කරානේ 21 අභ්‍යාසයේ ඉස්සෙක අභ්‍යාසයේ ප්‍රශ්නාංක 1 2 3 කරා ගිය සතියේ අපි පන්තියේ අද ළමයි මේකේ මම 4 වෙනි ගාන හදන්නම් ප්‍රශ්නාංක 4 හරි අපි මේ ගානට එද්දි ළමයි ඔයගොල්ලෝ අපි ගිය සතියේ ඉගෙන ගත්තා මේ තල රූපවල වර්ගඵලයේ යටතේ ත්‍රිකෝණයක වර්ගඵලය හොයන විදිය මට කියන්න ඕනම ත්‍රිකෝණයක හරි සුළු කෝණී මහා කෝණී ඍජු කෝණී හරි සමපාද සමදීපාද විෂමපාද ඕනම ත්‍රිකෝණයක පුතේ වර්ගඵලයේ හොයන සම්බන්ධය මතකද ඕනෑම ත්‍රිකෝණයක් ගත්තොත් හරිද ඕනෑම ත්‍රිකෝණයක වර්ගඵලයේ හොයන සම්බන්ධය ටග්ගාලා කියන්නේ ටග්ගාලා මතක් කරන්න ඕනම ත්‍රිකෝණයක වර්ගඵලයේ හොයන සම්බන්ධය ඕනම ත්‍රිකෝණයක ළමයි වර්ගඵලයේ හොයන සම්බන්ධය මතකයි නේ ඔව් දැන් අපි ඕනම ත්‍රිකෝණයක් ගත්තොත් අපිට මේකේ වර්ගඵලය හොයද්දී ඕනම ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහොමද ඈ අපි ඊ සතියේ ඉගෙන ගත්තා ඕනෑම ත්‍රිකෝණයක වර්ගඵලය හොයද්දී මොකද්ද කරන්න තියෙන්නේ ඒ ත්‍රිකෝණේ අපිට දෙන ආධාරක පාදේ දිග තමයි මෙයාව ගත්තොත් නේ මේ ත්‍රිකෝණේ පාද තුනක් තියෙනවා අපි මේ පාදයේ ළමයි ගත්තොත් ආධාරක පාදයේ ලෙසනේ මෙන්න ආධාරක පාදය ආධාරකය කියලා කියනවා නේ ආධාරක පාදේ නැත්නම් ආධාරකය කියලා කියනවා මේ ත්‍රිකෝණේ අපි මේ පාදයේ ආධාරක පාදයේ ලෙස ගත්තොත් මෙන්න පුතේ ලම්බ උස නේ එයාගේ ඉඳන් එයාට ඉස්සරහින් තියෙන ශීර්ෂය නේ මුදුනට තියෙන හරි ගෙලින් තියෙන උසනේ මේ ලම්බ උස මෙතන අංශක 90යි ලම්බකයි නේ ආධාරක පාදේ ඉඳන් එයාට හරි ගෙලින් පිහිටි ශීර්ෂයට තියෙන හරි ගෙලින් තියෙන උස හරි ගෙලින් තියෙන උසට අපි කියනවා ලම්බ උස කියලා ලම්බ උස නේ ඒකට අපි දන්නවා ළමයි මේ වගේ ඕනම ත්‍රිකෝණයක සමපාද සමදීපාද විෂම පාද නැත්නම් සුළු කෝණී ඍජු කෝණී මහා කෝණී ඕනෑම ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න අපි කරන්නේ එම ත්‍රිකෝණේ අපිට දෙන ආධාරක පාදයේ දිග වැඩි කරන්න ඕනේ ඒ ත්‍රිකෝණේ ඊට අදාළ ලම්බ උසින් ඒක බෙදන්න ඕනේ ළමයි දෙකෙන් නේ දෙකෙන් බෙදන්නත් ඕනේ දැන් මේ සම්බන්ධව මම ගිය සතියේ කතා කරා කියලා දුන්නා මේක අපි ගන්නොත් හැදුවා හරි මේක හැමෝටම මතකයිනේ
ඕනම ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සම්බන්ධය. හරිද? ඉක්මන් කරන්න. හොඳයි. ඔව් දැන් අපි ළමයි මම ඊ සතියේදී කියලා දුන්නා ප්‍රශ්නාංක එන්න හැමෝම 4 වෙනි ගානට. හරි? දැන් හිතන්න මෙතන ඕන උදාහරණයක් විදිහට මේ ත්‍රිකෝණය දැන් මේ පාදි දිග පුතේ සෙන්ටිමීටර 10යි. මේ පාදි දිග සෙන්ටිමීටර 10යි. හරි මේකේ ලම්බ උස මම දෙනවා සෙන්ටිමීටර 8යි කියලා. ලම්බ උස සෙන්ටිමීටර 8යි. හරි? එතකොට අපිට මේ ත්‍රිකෝණයේ වර්ගඵලය කියලා කියන්නේ තල රූපයක නේ එයාගේ මතු පිට තියෙන ඉඩ ප්‍රමාණයනේ. හරි? කිසියම් රූපයක වර්ගඵලය. දැන් අපි ඔයගොල්ලෝ 6 දී ඉගෙන ගත්තා සමචතුරස්‍රයක ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන විදියනේ. හරි ඕනම සමචතුරස්‍රයක ඕනම ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන සම්බන්ධය මොකද්ද? දිග වැඩි කරන්න ඕනේ පළලින්. එතකොට අපිට මේ සමචතුරස්‍රයේ ඒ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයා ගන්න පුළුවන්. දැන් අපි ගිය සතියේ ඉගෙන ගත්තා 8 පන්තියේ මේ වර්ගඵලයේ පාඩමේ ත්‍රිකෝණයක වර්ගඵලය හොයන විදිය. ඕනම ත්‍රිකෝණයක වර්ගඵලය හොයන විදියක් දැන් ඉගෙන ගත්තා. මොකද්ද කරන්න තියෙන්නේ? ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න දුන්නාම එයාගේ කිසියම් පාදයක දිග ආධාරක පාදේ දිග වැඩි කරන්න ඕනේ ඊට අදාළ ලම්බ උසින්. මේ ආධාරක පාදේ ගත්තොත් මෙන්න එයාගේ ලම්බ උස. දැන් මේ පාදේ ආධාරක පාදයට ගත්තොත් එයාට අදාළ ලම්බ උසක් තියෙනවා. මේ ආධාරක පාදේ ගත්තොත් එයාට අදාළ ලම්බ උසක් තියෙනවා. හරි ඒක තේරුණානේ මතකනේ මම ඊ සතියේ කියලා දුන්නානේ. හරි මේකේ ආධාරක පාදේ දිග සෙන්ටිමීටර 10යි කියලා හිතන්නකෝ මේ පාදේ. ලම්බ උස සෙන්ටිමීටර 8යි නම් මට කියන්නේ මේ ත්‍රිකෝණේ වර්ගඵලය කීය දෙන්නේ? ඈ වර්ගඵලය අපි කෙටි කරලා මෙහෙම කියනවා. වර්ගඵලයේ සමානයි කී දෙන්නේ? ආධාරක පාදේ දිග 10යි සෙන්ටිමීටර වැඩි කිරීම ලම්බ උස 8යි සෙන්ටිමීටර බෙදන්නත් ඕනේ ආයි කියෙන්ද? දෙකෙන්. අනිවාර්යෙන් දෙකෙන් බෙදන්න ඕනේ. අනිවාර්යෙන් දෙකෙන් බෙදන්නත් ඕනේ. හරිනේ? හොඳයි. දැන් මෙතන ඕනනම් ළමයි අපිට ඕනනම් ಗುಣ කරලා ඊට පස්සේ දෙකෙන් බෙදන්නත් පුළුවන්. 10 වරක් 8 80යි. 80 දෙකෙන් බෙදුවාම කීයද? 40යි නේ. 82 බෙදුවාම 40යි. 10 වරක් 8 80යි. 80 බෙදීම 2 කීය දෙන්නේ? ඈ 40යි. මේක ළමයි ඒකකයේ කීයද? වර්ගඵලයේ ඒකක ගත්තොත් මෙතන දිගවල් සෙන්ටිමීටර හින්දා සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර වෙනවා. එහෙනම් මේ ත්‍රිකෝණේ තියෙන ඉඩ ප්‍රමාණය නේ මේ ත්‍රිකෝණේ මතු පිට තියෙන ඉඩ ප්‍රමාණය වර්ග සෙන්ටිමීටර 40යි. වර්ගඵලය. මතකයිනේ? හොඳයි. හරි දැන් අපි ළමයි මම මේ පොඩ්ඩක් මතක් කරා. මේක ලියා ගන්න ඕනේ නැහැ. අපි ගිය සතියේ හැදුවනේ කරන්නේ. අභ්‍යාස මාලාවේ 4 වෙනි ගානට එන්න. හැමෝම අභ්‍යාස මාලාවේ 21 අභ්‍යාසයේ 4 වෙනි ගානට එන්න. විස්සේ 1 අභ්‍යාසයේ 4 වෙනි ගානට එන්න. ඉක්මන් කරන්න. හරි ප්‍රශ්නාංක 4. දී ඇති රූපයේ BCD ත්‍රිකෝණේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 30කි. හොඳට රූපෙත් බලන්න. රෝම ඉලක්කම් එක මේ h අගේ හොයන්න ඕනේ. h කියලා දාලා තියෙන අගේ හොයන්න ඕනේ. ඊට පස්සේ දෙක රෝම ඉලක්කම් ABD ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නත් ඕනේ. හොඳයි. අපි ඉස්සෙල්ලා තමයි මේ රූපය ඇඳගමු. හරි ටක් ගාලා රූපය ඇඳගන්න. මේ දීලා තියෙන රූපය අඳින්න ඉක්මනට. හරි. දී ඇති රූපේ මෙන්න බලමු මේකේ කොහොමද තියෙන්නේ කියලා. මේ වගේ රූපයක් තියෙනවා. මේකේ තල රූප කිහිපයක් තියෙනවා. බලන්න ඕගොල්ලන්ට පේනවා ඇති. හරි. මේ විදියට ලොකු ත්‍රිකෝණයක් තියෙනවා. පේනව නේද? ඔව්. හරි මෙතන A මෙතන B ලක්ෂය මෙතන ලක්ෂය D නේ. හරි. දැන් මේ ත්‍රිකෝණය ගත්තොත් ළමයි මේ ත්‍රිකෝණය ඔයගලන්ට පේනවා මෙන්න මේකේ දිග දීලා තියෙනවා නේද? ඔව්. මේ පාදෙ දිග දීලා තියෙනවා කීයද? සෙන්ටිමීටර 12.8යි. සෙන්ටිමීටර 12.8යි. හරි. ඊට පස්සේ ළමයි දැන් මේ ත්‍රිකෝණය ගත්තොත් දැන් මෙයාව ආධාරක පාදයේ ලෙස ගත්තොත් මෙයාගේ ලම්බ උස මෙන්න. මේකේ ලම්බ උස මේ පාදේ නම් ඉස්සරහින් තියෙන ශීර්ෂයට හරි ගෙලින් තියෙන උස. මෙන්න මේ ලම්බ උස මේ. ඔව්. ලම්බ උස. හරිනේ. ඊට පස්සේ ළමයි මේකේ තව බලන්න ඔයගලන්ට පේනවා මෙන්න තව රේඛාවක් මේ විදිහට තියෙනවා. කොහොම ගිහලා ඊට පස්සේ මෙතන තවත් ත්‍රිකෝණයක් ඔයගොල්ලන්ට පේනවා පුඩි ත්‍රිකෝණයක් නේ. හරිනේ. ඔය එතන ඊට පස්සේ මේක නිකන් මේ පාදේ දික් කරලා මෙහෙම කඩේකින්
තියෙනවා. මෙතන ඉඳන් ළමයි නිකන් මෙතනත් මේ ලම්බ රේඛාවක් පෙන්නලා තියෙනවා මේ විදිහට මේ ලම්බකනේ කඩේරිය වලින් ඇදගන්න. මෙතන ලක්ෂ්‍ය තමයි C. ඉස්සෙල්ලා රූප සටහන අදින්න ඉක්මනට. ටක් ගාලා රූප සටහන අදින්න. හරිද ඉක්මන් කරන්න රිතෝසි. හරිද නිම්නා හරිද ඉමේෂ්ක ඉක්මන් කරන්න රූප සටහන අඳින්න. හරිද ඔයගොල්ලෝ හරියට දැනගන්න අඩුවල තියලා හරිනේ ඔන්නේ තියෙන්නේ. හරි මේක ළමයි තා පොඩි ඔයගොල්ලන්ට පේනවා දත්තයක් දාලා තිනවා මොකද්ද මේ ඉදි කෑලි ගැහුවාම වැදගත් ඈ ඔව් හරි මෙන්න මේ කඩේරෙන් පෙන්නන මෙන්න මේ දිගයි මේ කඩේරෙන් පෙන්නන දිගයි මේ සමානයි කියලා තමයි මේ ගහලා තියෙන්නේ ඉදි කෑලි දෙකක් ඔව් මෙන්න මේ උස තමයි h කියලා අහලා තියෙන්නේ මේක h නම් මේකත් පුතේ h ම තමයි දාගන්න මොකද මේ කඩේරෙන් දක්වන රේඛා ඛණ්ඩ දිගට මේ කඩේරෙන් දක්වන රේඛා ඛණ්ඩ දිග සමානයි කියලා දීලා තියෙනවා රූපෙනේ මේ කඩේරෙන් දක්වන මේ රේඛාව දිගයි මේ කඩේරෙන් දක්වන රේඛාව දිගයි සමානයි කියලා ගානේ දීලා තිනවා රූප සටහනේ මේ ඉරි කෑලි දෙකක් ගහලා තින්නේ ඒකනේ දිගින් සමාන රේඛා වලට අපි මේ වගේ ඉරි කාලි ගහනවා එතකොට මේකේ දිග h නම් මේකේ දිගත් h හරිනේ දාගන්න ඊට පස්සේ පුතේ මෙන්න මේ දිග දාලා තිනවා සෙන්ටිමීටර 6යි කියලා මේ දිග දාලා තිනවා සෙන්ටිමීටර 6යි කියලා सेंटीमीटर 6යි ඉක්මන් කරන්න හරි ඉවරද ඇඳලා හරි දැන් අපි ගාන හදමු ඉක්මන් කරන්න පොඩි වෙලාවක් දුන්නා හරි එතකොට දැන් දී ඇති රූපයේ හොඳට අහගන්න දී ඇති රූපයේ BCD පිටු අංක අච්චු පොතේ නම් 55 ටියුට් එකේ තියෙනවනේ ගාන දී ඇති රූප සටහනේ මේ රූප සටහනේ දීලා දින අගයන් දිහා බලලා මේකේ තියෙන තොරතුරු දිහා බලලා අපිට කියනවා දී ඇති රූප සටහනේ පුතේ බලන්න BCD ත්‍රිකෝණයේ වර්ගඵලය මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය කීයද වර්ග සෙන්ටිමීටර් 30යිලු රොමිලක්කන්න එක h වල අගය අහනවා දැන් මේක ළමයි ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ ත්‍රිකෝණේ මහා කෝණී ත්‍රිකෝණයක් නෙවෙයි අංගී සතියේ කියලා දුන්නා මහා කෝණී ත්‍රිකෝණය ගත්තොත් මහා කෝණී ත්‍රිකෝණයක දැන් මේකේ පේනවා මෙන්න ආධාරක පාදෙ මේ තියෙන ආධාරක පාදය සෙන්ටිමීටර 6යි.
මහා කෝණේ ත්‍රිකෝණයේ එක අපි දැන් මෙයාව ආධාරක පාදයේ ලෙස ගත්තාම මෙයාගේ ලම්බ උස අපිට මෙතන ඉඳන් අඳින්න බෑ. මොකද මෙන්න එයාගේ ඉස්සරහින් තියෙන ශීර්ෂය. ඒ වගේ වෙලාවක අපි මේ පාද නිකන් මෙහෙම කඩේදකින් දික් කරලා එතන ඉඳන් තමයි ලම්බ උස අඳින්නේ. එහෙනම් මේ මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ ලම්බ උස. හරි මේ BCD ත්‍රිකෝණේ මේ ලම්බ උස තමයි ඔය තියෙන්නේ. නේ? ලම්බ උස. ඔව්. හරි. දැන් අපි වර්ගඵලය දන්නවනේ. අපි දන්නවා ත්‍රිකෝණයක වර්ගඵලය හොයද්දි මොකද්ද කරන්නේ? ආධාරක මම කෙටියෙන් ලියන්නේ ආධාරකය කියලා ලියන්නේ කෙටියෙන් ඈ. ආධාරක පාදේ දිග කෙටි කරලා ලියමු. ආධාරක පාදයේ දිග වැඩි කරන්න ඕනේ ලම්බ උසින්. මේ කෙටි කරලා ලියන්නේ. බෙදන්න ඕනේ කීයෙන්ද? ඊපස්සේ දෙකෙන්. නේ ත්‍රිකෝණයක වර්ගඵලය ගද්දී ආධාරක පාදේ දිග එයාගේ ලම්බ උසින් වැඩි කරලා දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට පුතේ ඒ ත්‍රිකෝණේ වර්ගඵලය තමයි එන්නේ. වර්ගඵලයක් මම ඔහොම කෙටි කරලා දාගන්නම්. මොකද්ද මේ ආපාදික කියන්නේ? ආපාදික කියන්නේ මොකද්ද? ආධාරක පාදයේ දිග කෙටි කරලා ලියලා තියෙන්නේ. වැඩි කරන්න ඕනේ මොකද්ද මේ ලාවු කියන්නේ? ලම්බ උස. බෙදීම 2. එතකොට සමානයි ත්‍රිකෝණේ වර්ගඵලයට. දැන් පුතේ මේකේ අපිට දීලා තියෙනවා මේ BCD ත්‍රිකෝණේ වර්ගඵලය. මෙන්න මේ ත්‍රිකෝණේ මම ඕන නිකන් පාට කරලා පෙන්නන ත්‍රිකෝණේ මේ. මෙන්න මේ පාට කරලා පෙන්නන මේ කළු පාටින් පාට කරලා පෙන්නන්නේ මේ ගන්න. මේ ත්‍රිකෝණේ පුතේ වර්ගඵලයේ ගාණි කියනවා කීයයි කියලාද? වර්ග සෙන්ටිමීටර 30යි කියලා. නේ? වර්ග සෙන්ටිමීටර 30යි කියලා කියනවා. ඉතින් අපිට මොකද්ද අහන්නේ? අහලා තියෙන්නේ ඉස්සෙල්ලාම රෝමි ලක්කන් 1 ගානේ ප්‍රශ්නාංක 4 රෝමි ලක්කන් 1 අහනවා මෙන්න මේ h. h කියන්නේ මොකද්ද? මේ ත්‍රිකෝණේ ලම්බුස කියලා පේන්න ඕනේ. පේනවද ඒක? මේ ත්‍රිකෝණේ මේ ආධාරක පාදේ ගත්තාම ඊට අදාළ ලම්බුසනේ. මේ ආධාරක පාදේ නම් එයාගේ ඉස්සරහින් තියෙන ශීර්ෂනේ මේ තියෙන්නේ ත්‍රිකෝණේ. එයාට හරි කෙලින් දින උස. මේ වගේ වෙලාවක අර මේ පාදේ පොඩ්ඩක් කොහොම දික් කරලා තමයි ගන්නෙ ලම්බ උස. හැබැයි ආධාරක පාදේ දිග කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට දින දිග. නේ? නැතුව මේ මෙතන ඉඳන් මෙතෙන්ටම දිග නෙමෙයි ගන්නෙ ඈ. ත්‍රිකෝණේ මේ ආධාරක පාදේ දිග කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට දිග. එයාගේ ලම්බ උස අර මෙතන ඉඳන් අදින්න බැරි ඉන්න මෙතෙන්ට මේක චුට්ටක් අපි දික් කරලා කඩේකින් මෙතන ඉඳන් අදිනවා. කමක් නැහැ. අදෙන් මට කියන්න ලම්බ උසත් හරි ලම්බ උස හරි ආධාරක පාද දිග 6යි. දාගන්න 6යි කියලා. ආධාරක පාද දිගට 6 දාන්න. ලම්බ උසට h දාන්න. බෙදීම 2. සමානයි වර්ගඵලය කීයද මේකේ 30යි. නේ මේ වගේ වෙලාවක වර්ගඵලය දුන්නාම ඒක දාන්න 30යි කියලා මෙතන. නේ ගාන දෙනා කියන්නේ අරකට දාන්න. ආධාරක පාද දිගට 6 දාන්න. මේකේ ලම්බ උසට h දාලා දැන් ඔතනින් h ඉව්වේ හැකි. දැන් මෙතන පුතේ 6 දෙකෙන් කැපුවාම කීයද? 6 දෙකෙන් කැපුවාම 3යි නේ. ඔව් 3 වැඩි කිරීම h එන්නේ. සමානයි එහා පැත්තේ 30යි කැපෙනවනේ. 6 දෙකෙන් බෙදුවාම 3යි නේ මේ. 2ට දෙවරක් 1යි 6ට දෙවරක් 3යි නේ. 3යි. 3යි h. ඊට පස්සේ පුතේ මෙතන සමීකරණයක් වගේ තියෙන්නේ h වල අගය තනි කරගන්න h ව 3ෙන් ගුණ වෙලානේ. 3ෙන් ගුණ වෙලා හින්දා 3ෙන් බෙදන්නයි තියෙන්නේ. 3ෙන් බෙදන්නයි තියෙන්නේ. එතකොට මේ ගුණ වෙන 3යි බෙදින 3යි කැපිලා ගිහිල්ලා අන්න h වල අගය සමානයි 30 3ෙන් බෙදුවාම කීයද? සෙන්ටිමීටර 10යි. හරිනේ? ටක් ගාලා හදන්න. සෙන්ටිමීටර 10යි. මට කියන්නේ මේ ගාන තනියම ගෙදරදී හදලා h වල අගයට 10 ගත්ත ළමයි ඉන්නවද? රසංජන හරි ගත්තා. තා කවුද ඉන්නේ? තනියම ගෙදරදී ওই ගාන හදලා ওই ගානේ රෝමි ලක්කන්න එකට h වල උත්තරේ සෙන්ටිමීටර 10 ගත්ත ළමයි ඉන්නවද? හරි මෙතන හදපු විදිය තේරෙන්න ඕනේ. හරි හොඳ ගානක් නේද? මෙන්න ත්‍රිකෝණේ BCD මේ ත්‍රිකෝණේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර අපිට 30යි කියලා තියෙනවා. ආධාරක පාදය 6යි කියලා තියෙනවා. අපෙන් අහන්නේ ඉතින් මේ h කියන්නේ ලම්බ උස. දැන් ළමයි මේකේ දැන්
h වලගේ 10යිනේ. එතකොට මේකේ දැන් මේ දිග 10යි නෙමෙයි. අපි හෙව්වා සෙන්ටිමීටර 10යි. මේකට ඉරි කෑලි දෙකක් ගහලා මේකටත් ඉරි කෑලි දෙකක් ගහලා තියනවා කියන්නේ පුතේ මේ දිගත් කීයද දැන්? 10යිනේ අන්න. මේ දිගත් දාගන්න 10යි කියලා. ඒ ගානේ මේ දිගට මෙන්න මේ කඩේරේ දිගයි මේ කඩේරේ දිගයි සමානයි කියලා ගානේ දීලා තිනවා. තේරෙනවද? ඈ? තේරුණා නේද? මේ අපි හොයාගත්ත දිග h 10යිනේ. මෙතන ඉරි කෑලි දෙකක් ගහලා මෙතනටත් ඉරි කෑලි දෙකක් ගහලා. ඒ කියන්නේ පුතේ මේ කඩේරේ දිගයි මේ කඩේරේ දිගයි සමානයි. දැන් අපෙන් අහනවා රෝම ඉලක්කම් දෙක. සෙනස් උත්තරේ ගත්තා රසංජන ඉක්මන් කරන් රෝම ඉලක්කම් දෙකේ උත්තරේ. දැන් අපෙන් අහනවා අන්න තව ත්‍රිකෝණයක් තියෙනවා මේ ලොකු ත්‍රිකෝණේ ABD. රෝම ඉලක්කම් දෙක ඉක්මන් කරමු. ABD ත්‍රිකෝණයේ මේ වර්ගඵලය මම කෙටි කරලා මෙහෙම දාන්නේ. ABD ත්‍රිකෝණයේ වර්ගඵලය ඔන්න දැන් මට කියන්න මෙන්න නිකන් ඔළුවෙන් හිටපු ත්‍රිකෝණයක් වගේ තියෙන්නේ ABD මේ ලොකු ත්‍රිකෝණේ. හරි මම මේ නිල් පෑනෙන් පාට කරන ත්‍රිකෝණේ මේ පේනවද හැමෝටම? ඔය ඔන්න නේද? ඔව්. මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය අහනවා. එතකොට මට කියන්න අපිට ආධාරක පාදයේ ලෙස මෙන්න මෙයාව ගත හැකියි. මෙයා ආධාරක පාදේ. එතකොට ආධාරක පාදේ මම කියන්නම් මෙහෙම ආධාරක පාදයේ දිග වැඩි කරන්න ඕනේ ලම්බ උසින්. මෙහෙම ලියලා හදමු. කෙටි කරලා ලියන්න. බෙදන්න ඕනේ ඊට පස්සේ දෙකෙන්. නේ? ඔව්. පුතේ මේකේ ආධාරක පාද දිග කීයද මේ ත්‍රිකෝණේ? දැන් කලින් හැදුවේ මේ ත්‍රිකෝණේ. දැන් මේ ත්‍රිකෝණේ. ආධාරක පාද දිග 12.8යි. ලම්බ උස කීයද අන්න? මේ ආධාරක පාද ඉඳන් ඉස්සරහින් තියෙන ශීර්ෂය මේ ත්‍රිකෝණේ. ඒකට තියෙන හරි කෙලින් උස අන්න පුතේ 10යි කියලා අපි දන්නවා දැන් 10යි. බෙදන්න දෙකෙන්. මේක සුළු කරලා මට රක්කාලා උත්තරේ කියන්න. මේක නම් සුළු කරලා දීලාමයි ලේසි. මොකද්ද කරන්න ඕනේ? පුතේ අපි දන්නවා දැන් 12.8 10න් ගුණ කරද්දී දශම තිතක් කොහාට පන්නන්න පුළුවන්ද දශම තිත? 12.8 10න් ගුණ කරද්දී දශම සංඛ්‍යාවක් 10න් 100න් 1000න් ගුණ කරද්දී මේ දශම තිත දකුණු අත පැත්තට පයින්නවා. 10න් ගුණ කරද්දී නම් වාර එකක් පයින්නවා. 100න් ගුණ කරොත් වාර දෙකක් පයින්නවා. මතකයිද? මතක තියෙන්න ඕනේ. එතකොට තමයි මෙතන 12.8 දශම තිත පුතේ 10න් ගුණ කරද්දී එකපාරක් දකුණු පැත්තට පයින්නවා. මෙතෙන්ට පයින්නවා. බෙදීම දෙකකුත් තියනවා යටින්නේ. හරි. ඒ කියන්නේ මෙතන 128 බෙදීම දෙකක් නේද එන්නේ? ඇයි උඩ මේ තිත මෙහාට එකක් පැන්නාම 128ක් වෙනවා. 12.8 10න් ගුණ කරාම 128යි. පුතේ ඒක බෙදන්න ඕනේ ආයි දෙකෙන්. 128 දෙකෙන් බෙදුවාම 64යි. මෙතන වර්ගඵලයේ හින්දා වර්ග සෙන්ටිමීටර. හොඳයි. නේද? හරිද ඉක්මන් කරන්න. උත්තර අරන් තිබ්බනේ. සෙනස් පිරුනිකා වර්ග සෙන්ටිමීටර. හරිද උත්තරේ අරන් තිනවා හොඳයි. ඔන්න ඒ ගාන අපි හැදුවා. ඊළඟට දැන් මම පස්වෙනි ගාන හදන්න යන්නේ නැහැ. හරි. අපි දැන් එන්න හදන්නේ ඊළඟ මාතෘකාවට පාඩමේ සංයුක්ත රූප තල රූප වල වර්ගඵලයේ සෙවීම. ඉක්මන් කරමු. සංයුක්ත රූප වල වර්ගඵලයේ සෙවීම අනුමාත්‍රිකාව දාන්න. සංයුක්ත රූප වල හරිද? හරි නේද? හරි ඉක්මන් කරන්න.
අනුමාත්‍රිකාව හතරවෙනි ගාන විතරයි තාම කරේ ඈ මේක විතරයි කරේ. හරි දැන් මාතෘකාව දාන්න සංයුක්ත තල රූපවල වර්ගඵලයේ සෙවීම ප්‍රශ්නාංක 4 විතරයි කරේ. දැන් අනුමාත්‍රිකාව දාන්න සංයුක්ත තල රූපවල වර්ගඵලයේ සෙවීම කියලා. සංයුක්ත තල රූපවල වර්ගඵලයේ සෙවීම කියලා මාතෘකාව දාන්න. හරිද? අංශි හරිද ඉක්මන් කරන්න. හරි. දැන් පුතේ මොකද්ද මේ සංයුක්ත තල රූපයක් කියලා කියන්නේ? සංයුක්තයි කියන්නේ තල රූප දෙකක් හෝ කිහිපයක් නේ. තල රූප දෙකක් හෝ කිහිපයක් එකට සම්බන්ධ වෙලා හැදෙන රූප තියෙනවා. හරි. තල රූප දෙකක් හෝ කිහිපයක් නේ අපි ගත්තොත් මේ වගේ. මට සංයුක්ත රූප හැදුවේ හැකි. කොහොම බලන්න. මේව හතේ පන්තිත් ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. දැන් හිතන්නකෝ දැන් මේ මගේ අතේ තියෙනවා ළමයි ඔන්න දැන් මේක ගත්තොත් තනි රූපයක් සමචතුරාශ්‍රයක්. මේක ගත්තත් තනි රූපයක්. මේක ඍජු කෝණාශ්‍රයක්. අපිට පුළුවන් ළමයි මේ සමචතුරාශ්‍රයයි මේ ඍජු කෝණාශ්‍රයයි එකට සංයුක්ත කරන්න මෙහෙම සංයුක්ත කරන්න පුළුවන්. මෙහෙම සංයුක්ත කරන්න පුළුවන්. මෙහෙම සංයුක්ත කරන්න පුළුවන් නේ? හරි. එක එක විදිහ වලට මේ දෙක එකට සම්බන්ධ කරන්න පුළුවන්. හරි ඔය. එතකොට ළමයි මේ හැදෙන රූපයට අපි මොකද්ද කියන්නේ? තල රූප දෙකක් හෝ කිහිපයක් එකට සම්බන්ධ කරලා හදාගන්න තල රූප අපි හඳුන්වනවා සංයුක්ත තල රූප කියලා. දැන් මට ඕනනම් රූප තුනක් එකට සම්බන්ධ කරන්න පුළුවන්. හරි? ඍජු කෝණාශ්‍රයයි සමචතුරාශ්‍රයයි මෙන්න ත්‍රිකෝණෙමි මෙහෙම සම්බන්ධ කරන්න පුළුවන්. හරි මෙහෙන් සම්බන්ධ කරන්න පුළුවන්. දැන් මේ නිර්මාණය වන රූපයේ සංයුක්ත රූපයක්. තනි රූප දෙකක් හෝ කිහිපයක් එකට සම්බන්ධ කර සාදා ගන්නා රූප සංයුක්ත කරනවා කියන්නේ ඒක නේ? සංයුක්ත කරනවා කියන්නේ එකට එකතු කර ගන්නවා රූප කිහිපයක්. හරි? ලියන්න මෙහෙම. ලියන්න. තනි රූප දැන් මේක තනි රූපයක්. තනි තල රූප. මේක තනි රූපයක්. ලියන්න තනි තල රූප දෙකක් හෝ කිහිපයක් තනි තල රූප දෙකක් හෝ කිහිපයක් තනි තල රූප දෙකක් හෝ කිහිපයක් එකිනෙකට සම්බන්ධ කර සාදා ගන්නා රූප සංයුක්ත තල රූප ලෙස හැඳින්වේ. 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 හොඳයි අපි ළමයි මේකේ උදාහරණ බලමු මේ අභ්‍යාස මාලාවේ ගණන් එක්කම එන්න හැමෝම
22 අභ්‍යාස මාලාවට මම ගානක් දෙකක් ඉස්සෙල්ලා හදලා පෙන්නන්නම්. සාමාන්‍ය දේවල් ඔයගොල්ලෝ මේව කලින් දන්නවා. ගාන පොත් ලියන්න ළමයි 22 අභ්‍යාසය කියලා. 22 අභ්‍යාසය. 22 අභ්‍යාසය. විස්ස දෙක අභ්‍යාස ඉක්ම කරන්න. හරි. පහත සඳහන් එක් රූපයේ වර්ගඵල හොයන්න තියෙන අපි රූප අඳින්න ඕන ළමයි ඈ. ප්‍රශ්නාංක 1. රූපය ඇදලා ඉමු ඉස්සෙල්ලාම මම ගානක් දෙකක් ඉස්සෙල්ලා හදලා පෙන්නන්නම්. පළවෙනි රූපේ අඳින්න ඉක්මනට මෙන්න. මෙන්න මේ වගේ රූපයක් ළමයි තියෙනවා. හරි. දැන් මේක දිහා බලද්දි ළමයි මේ රූපය හැදිලා තියෙන්නේ තනි රූප කීයකින්ද? දැන් මෙන්න මේ රූපෙ දිහා බලන්න A B C D. ඔව්. A B C D කියන රූපය හැදිලා තියෙන්නේ මොන වගේ රූප වලින්ද? ටග්ගාලා කියන්නේ A B C D කියන මේ තල රූපය සංයුක්ත රූපයක්. මේක හැදිලා තියෙන්නේ මොන තල රූප වලින්ද? ඈ? මොකද? ඍජු කෝණාශ්‍රයකින් සහ ජයංග හොඳයි. ඔව් කොකියන් ටක් ගාලා අනිත් කට්ටිය. මෙන්න මේ රූපය හැදිලා තියෙන්නේ මොන වගේ රූප දෙකක් එකට එකතු වෙලාද? ඈ? සෙනස් හොඳයි. ඔව් මොකද අනිත් කට්ටිය ටක් ගාලා කියන්නේ හොඳට පේනවා මේ රූපේ හැදිලා තියෙන්නේ මොන වගේ රූප දෙකක් එකට එකතු වෙලාද? හරි මොන වගේ රූප දෙකක් එකට එකතු වෙලාද? ඈ? නිම්න ඕ ත්‍රිකෝණයක් සහ අනිත් එක මොකද්ද? ත්‍රිකෝණයක් සහ ඍජු කෝණාශ්‍රයක්. හොඳයි. කොහොමද මේකේ ඍජු කෝණාශ්‍රය මේ තියෙන්නේ මේ? මම නිකන් මෙතනින් ඔන්න මෙහෙම ඇද ගන්න මේ කඩේරක් ඇඳ ගන්න අර රූප දෙක එකතු වෙලා තියෙන්නේ මෙන්න මේ කඩේරින් නේද මේ? කඩේරක් අඳින්න දැක්කද? මෙතන ළමයි මෙහෙම අංශක ලම්බයි කියලා දීලා තිනවා. එතකොට මේක ලම්බයි කියලා දාගන්න. හරි මේ ඔක්කොම ලම්බකයි ඈ. හරි. හොඳයි. දැන් මේක ළමයි ඔයගොල්ලන්ට වෙනවා මේ සම්පූර්ණ තල රූපයේ හැදිලා තියෙන්නේ ඍජු කෝණාශ්‍රයක් සහ ත්‍රිකෝණයක් එකට එකතු වෙලා නේ. ඔව් මේක වල දිගවල් දන්නවා කීයද? මේ දිග සෙන්ටිමීටර් 14යි කියලා දාන්න. 14යි. මේ දිග සෙන්ටිමීටර් 8යි කියලා දීලා තිනවා දාන්න. ඊට පස්සේ පුතේ මෙන්න මේ දිග මේ සම්පූර්ණ දිග සෙන්ටිමීටර 22යි කියලා දීලා තියෙනවා. කොහොමයි තියෙන්නේ? ඉක්මන් කරන්න. හරි. දැන් අපෙන් අහන්නේ ළමයි මේ සම්පූර්ණ රූපේ වර්ගඵලය. එතකොට අපිට එකපාර හොයන්න බෑ. අපි එතකොට කරන්නේ මෙයා හැදිලා තියෙන මෙන්න මේ තනි රූපවල වර්ගඵල වෙන වෙනම හොයමු. ඉස්සෙල්ලා හොයන්න ඍජු කෝණාශ්‍රය වර්ගඵලය එකක් ගාලා. කියන්නේ අපි ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. කොහොමද හොයන්නේ? ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න කවුරුත් දන්නවා. දිග වැඩි කරන්න පළලින් කීය දෙන්නේ එකක් ගාලා හොයන්න. මෙන්න මේ ඍජු කෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය ගත්තොත් දිග 14යි සෙන්ටිමීටර. පළල 8යි සෙන්ටිමීටර. පුතේ එකක් ගාලා මට කියන්න ඍජු කෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලයට කීයද එන්නේ? ඈ 14 ඒවා 8ක්. 14 8ෙන් වැඩි කරාම කීයද? 14 වැඩි කිරීම 8 ඈ නිම්න හරි සෙනස් හොඳයි හරි කො අනිත් කට්ටිය ගන්න මෙන්න මේ ඍජු කෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය හොයලා දෙන්න මට බිදුමි හොඳයි හරි ලේසි අමාරු නෑ 8 වරක් 4 32න් 2 දැම්මා 3ක් ඉතුරුයි 8 වරක් 1 8යි අර 3යි 11යි එතකොට 112ක් නේද දෙන්නේ 112යි වර්ගඵලයේ ඉන්න මෙතන වර්ග සෙන්ටිමීටර ඉරුනිකා ප්‍රසංජන හොඳයි හරි වර්ග සෙන්ටිමීටර් 112යි මම මෙන්න මේ පාට කරන
ඍජුකෝණාශ්‍රේ වර්ගඵලය ඍජුකෝණාශ්‍රේ ඉඩ ප්‍රමාණය තියෙන මේ පාඩ කරපු ඉඩ ප්‍රමාණය ඍජුකෝණාශ්‍රේ වර්ගඵලය සෙනස් කර්ණයද 112යි වර්ග සෙන්ටිමීටර. හරි. දැන් තව කොටසක් හොයන්න තියෙනවා. මොකක්ද ඉතුරු කෑල්ල මේ? අන්න ඊට පස්සේ හොයන්න ත්‍රිකෝණේ වර්ගඵලය ටක් ගාලා. හැමෝම හොයන්න ත්‍රිකෝණයේ වර්ගඵලය. අපි ඉගෙන ගත්ත ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන සම්බන්ධය කොහොමද? ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහොමද? ඔව් ආධාරකයේ දිග මම කෙටියෙන් ලියන්නම් ආධාරක පාදේ ආධාරකය කියලා විතරක් දාන්නම්. ආධාරක පාද දිග වැඩි කරන්න ලම්බ උසින් බෙදන්න දෙකෙන්. පුතේ මේකේ දැන් ආධාරක පාද දිග හොයන්නේ කොහොමද? ලම්බ උස හොයාගන්නේ කොහොමද? තගාලා කියන්න. දැන් අපිට පේනවා ළමයි දැන් මෙන්න මේකේ ආධාරක පාදේ මෙදින් මේක ගත හැකි ආධාරක පාදෙන්නේ. මේක ගත හැකි ලම්බ උසට. මේක ඍජු කෝණීය ත්‍රිකෝණයක් වගේ තියෙන්නේ. ඔව් හොඳයි. හරි හොයලා තියෙන ළමයි ඉන්නවා. පුතේ මෙන්න මේ ත්‍රිකෝණේ මම මේ කළු පාටින් පාට කරන ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්නයි තියෙන්නේ. ඒතර මේකේ ආධාරක පාදේ මෙන්න මේ දිග හොයන්නේ කොහමද? මෙතන ඉඳන් මෙතනටම 22ක් තියෙනවා. මෙතන ඉඳන් මෙතනට තියෙන දිග 14යි මේ 14යි. දාගන්න රූපේ. මේ දිග 14යි නෙමෙයි. 14යි. ඍජු කෝණාශ්‍රයක සම්මුඛ පාද දෙකින් සමානයි 14 නම් මේක 14යි. ඒ 22කින් මේ 14 අඩු කරාම මේ දිග කීයද එන්නේ? 22කින් 14ක් අඩු කරාම කීයද එන්නේ? ඈ 22කින් 14ක් අඩු කරා කීයයි? කීයද එන්නේ? 22කින් 14ක් අඩු කරාම 8යි නේ. ඔව්. හරි 8යි. ඒ කියන්නේ මේ දිග අන්න 8යි සෙන්ටිමීටර. ආධාරක පාද දිග 8යි සෙන්ටිමීටර. හරි ඒක හරි. ලම්බ උස මෙන්න ලම්බ උස. ත්‍රිකෝණාශ්‍රයක සම්මුඛ පාද දිගින් සමාන හින්දා මේක 8 නම් මේකත් 8යි. නේද? ඔව් මෙයා 8යි නම් මෙයාත් 8යි. එයා තමයි ලම්බ උස. ලම්බ උසත් 8යි. ආධාරක පාද දිගත් 8යි ලම්බ උසත් 8යි. ඔක ආයි දෙකෙන් බෙදන්නත් ඕනේ නේ. ආධාරක පාද දිග වැඩි කරන්න ලම්බ උසින් බෙදන්න දෙකෙන්. මෙතන ඕනනම් 8 වරක් 8 64යි බෙදීම 2 කීයද පුතේ? 32යිද බලන්න ඉන්නේ. ත්‍රිකෝණේ වර්ගඵලය 32යි. ඔව්. එතකොට දැන් මට කියන්න එහෙනම් දැන් එම නිසා සංයුක්ත රූපයේ වර්ගඵලය කියන්න එම නිසා සංයුක්ත රූපයේ වර්ගඵලය සමානයි මොකද කරන්න ඕනේ මේ ඍජු කෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය 112යි වර්ග සෙන්ටිමීටර මේ ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය 32යි වර්ග සෙන්ටිමීටර එකතු කරාම පුතේ 144 දාවේ මෙන්න සම්පූර්ණ මේ රූපයේ ඔව් 144යි හරි ඉක්මනට පළවෙනි ගාන හදන්න 1 1 හරි ඉවර ළමයි දෙවෙනි ගාන පටන් ගන්න රූපේ ඇඳලා දෙවෙනි ගානක් පටන් ගමු. රූපය අඳින්න ඉක්මන් කරන්න. හරි. හරි. දෙවෙනි එක. රෝමිලක්කන් 2. ඔව් ඒකෙත් ළමයි බලමු රූපයක් තියෙනවා මේ වගේ. මේ වගේ රූපයක් නේ. හරි. ඔය වගේ රූපයක් තියෙනවා. හරිද? ඔව් මේක P Q R S. හරි එතකොට මේ දිග ළමයි 14යි සෙන්ටිමීටර කියලා දීලා තියෙනවා. නේ?
ඊට පස්සේ මෙතන ළමයි මෙන්න මේක නිකන් කොටස් කීපයකට වෙන් කරලා තියෙන අපි බලමු. ඔව් පුතේ මේකේ මට කියන්න මේ රූපය අපිට කොටස් කීයකට වෙන් කර ගන්න පුළුවන්ද? දැන් මෙතනින් එක කොටසකට වෙන් කරලා තියෙනවා මේ කඩේක් දාලා මේ. කඩේක් දාලා තියෙනවානේ මෙතන ලම්බයි මේ. ඔව්. ඒක ළමයි සෙන්ටිමීටර 10යි නේ. දාගන්න. මේ කඩේෙන් පෙන්වන රේඛාවේ දිග සෙන්ටිමීටර 10යි. මේක පුතේ අපිට රූප කොටස් කීයකට වෙන් කර ගන්න පුළුවන්ද? මෙන්න මේ දිග සෙන්ටිමීටර 10යි කියලා දීලා තියෙනවා. සෙන්ටිමීටර 14යි කියන්නේ මේ සම්පූර්ණ දිග මේ. නේ 14යි. ඔව්. මේක ඔයගොල්ලන්ට පැහැදිලිව බලන්න රූප කොටස් අපිට කීයකට වෙන් කර ගන්න පුළුවන්ද? 3කට. තව කියන්න බලන්න. 3කට. 3කට හොඳයි. ඔව් 3කට වෙන් කරගත්තත් හරිනේ. හරි. දැන් මේක ළමයි මේ රූපේ ගත්තොත් අපිට පේනවා මම නිකන් අහනවා මෙන්න මේ දිග කීයද කියන්නේ? මේ දිග කීයද? මේ දිග නම් 10යි. නේ? මේ දිග කීයද? කීයයි? ඔව් හොඳයි 4යි. කොහොමද 4 එන්නේ? පුතේ දැන් ඔයගොල්ලන්ට පේනවා මේ දිගයි සමානයි. මේ රූප දිහා බලන්න හොඳට. රූප සටහනේ මේ දිගයි සමානයි. 14යිනේ. 14න් මේ 10 අඩු කරාම මේ දිග 4යි. දාගන්න. මේ දිග 4යි. නේ? ඔව් 14න් 10ක් අඩු කරා නම් හරි. මේ දිග 4යි. එතකොට මෙතනත් මම ඔහම ළමයි කඩේල රේඛාවක් ගහන්නම් මෙන්න අඳින්නම්. හරි මෙතන ලම්බ කරන විදියට. ඔව්. මේක තමයි රූප අපිට 3කට වෙන් කරගෙන හදන්න පුළුවන්. මේ රූපය තනි රූප 3කට වෙන් කරන්න. මේක පළවෙනි රූපේ එක ත්‍රිකෝණේ, මේක දෙක රූපය, හරිද? මේකත් 3 රූපේ ත්‍රිකෝණයක්. ත්‍රිකෝණ දෙකයි ඍජු කෝණාශ්‍රයයක් දෙන්නේ. ඒක සමජතුරාශ්‍රයක්ද? නැද එන එක මොකක්ද ළමයි එන්නේ? ඔව් දැන් මට කියන්නකෝ දැන් මේක 10ක් වුණාම 14න් මේ 10 මේකත් 10යි ආව් සමජතුරාශ්‍රයක් නේ. මේක 10යිනේ. 10 නම් මේක 10යි. හරි. මේක 10 නම් මේකත් 10යි යන්නේ. හරිද බලන්න. අගාලා පැහැදිලි වඳින්න 10යි නේ. ඔව්. මේ මැද තියෙන රූපේ ළමයි මොකද්ද? සමචතුරාශ්‍රයක් කියන්නේ. නේ 10යි 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 කියන්නේ සමචතුරාශ්‍රයක් නේ. මේක ත්‍රිකෝණයක්, මේකත් ත්‍රිකෝණයක්. ඒතර මේ ත්‍රිකෝණේ මට කියන්න ආධාරක පාද දිග කීයද එන්නේ? මෙන්න මේ දිග 14න් 10ක් අඩු කරාම 4යි නේ. දාගන්න. හරි මේ දිග 4යි. හොඳයි. ඉතින් දැන් ටක් ගාලා හොයන්න තියෙන්නේ. ඉතින් මේක අමාරු නෑ. මට කියන මේක හදන්න පුළුවන්ද හැමෝටම? අපි ඊට දීමුද උතන? හැමෝටම හදා ගන්න පුළුවන්ද? එක ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්න. ආධාරක පාදේ 4 සෙන්ටිමීටර ලම්බ උස 10යි. 4 මම නිකන් උන්නම් පෙන්නන්නම්. හරි. එක ත්‍රිකෝණේ වර්ගඵලය ගත්තොත් ආධාරක පාදේ 4යි ලම්බ උස 10යි. එතකොට පුතේ 4 සෙන්ටිමීටර වැඩි කිරීම ලම්බ උස 10යි සෙන්ටිමීටර බෙදීම 2 කීයද එන්නේ? කීයද පුතේ එන්නේ? 4 වරක් 10 40යි දෙකෙන් බෙදුවහම 20යි නේද? මෙන්න මේ පළවෙනි ත්‍රිකෝණේ වර්ගඵලය 20යි නේ. ඔව්. මට කියන්න දැන් මේකේ දෙක සමචතුරාශ්‍රයේ වර්ගඵලය ගත්තත් දිග වැඩි කිරීම පල්ල. සමචතුරාශ්‍රයේ වර්ගඵලය දිග 10යි පල්ලත් 10යි. 10 වරක් 10 100යි වර්ග සෙන්ටිමීටර. ඊට පස්සේ තුන ත්‍රිකෝණේ තුන්වෙනි ත්‍රිකෝණේ වර්ගඵලය පුතේ ආධාරක පාදේ 4යි ලම්බ උස 10යි. ඒතර ආධාරක පාදේ 4 වැඩි කරන්න ලම්බ උස 10න් බෙදන්නත් ඕනේ දෙකෙන්. මෙතන 10 වරක් 4 40 දෙකෙන් බෙදුවාම 20යි වර්ග සෙන්ටිමීටර. දැක්කද? මට කියන හැමෝටම හොයාගන්න පුළුවන් අමාරු නෑ. මේකේ තියෙන මේ රූප කොටස් තුනේ වර්ගඵල හෙව්ව හැකිද? බෝඩ් එක බොඳ වෙන්නේ පුතේ සිග්නල් අඩු වුණාම. ඒ කියන්නේ මෙහි නෙමෙයි මං හිතන්නේ උතන වෙන්න ඕනේ ඈ. අනිත් අයට පේනව නේද බෝඩ් එක පැහැදිලිව? පේනවා. ඔව් චුට්ටක් බලන්න ලෂිනී. කනෙක්ෂන් ওই පැත්තේ අඩුද බලන්න.
හරි එතකොට මේ එක රූපයේ මේ දෙක රූපයේ මේ ටක් ගාලා මෙතන කෙටියෙන් හැදුවේ ඔයගොල්ලෝ පැහැදිලිව ඕනනම් හදා ගන්න තුන රූපේ. හරි මේ සම්පූර්ණ රූපේ වර්ගඵලය හොයන්න ඕනේ මේ සම්පූර්ණ සංයුක්ත රූපේ. එයාව අපිට මේ වගේ තනි රූප තුනකට වෙන් කරගන්න පුළුවන්. මේ සංයුක්ත රූපේ හැදිලා තියෙන්නේ මේ වගේ තනි රූප තුනකින්. එතකොට එක එක රූපේ වර්ගඵල හොයන්න. හොයලා ඒ නාගයන් එකතු කරන්න. එතකොට මේ සම්පූර්ණ රූපේ වර්ගඵලය මේකේ එතකොට 20යි 100යි 20යි 140යි නේද දෙන්නේ. 140යි. හොඳයි. හරිනේ? හරි. හරි. දැන් ඕක ළමයි අපි ඔතන ටක් ගාලා ඉඳ තියාගත්තත් කමක් නැහැ හදන්න. ඕකේ රෝම ඉලක්කම් 3 තුන්වෙනි රූපේ හදන්න ඉඳ තියන්නත් ඕනේ. හරිද? ඉක්මන් කරන්න. හරි. එතකොට තුන්වෙනි ගාන හදන්න ඉඳ තියලා රෝම ඉලක්කම් 3 හදන්න ඉඳ තියලා දෙක හරිනේ. ඊට පස්සේ මේ ටික එකතු කරලා ගන්න. පිටුවක් විතර යයිද හදන්න. රෝම ඉලක්කම් දෙකත් මම දැන් රූපේ ඇඳලා කියලා දුන්නානේ. අනේම හදන්න ඕනේ. උත්තරේ 140යි එන්නේ වර්ග සෙන්ටිමීටර්. රෝම ඉලක්කම් 3 ඉඳ තියන්න හදන්න. හරි. දැන් පුතේ ප්‍රශ්නාංක දෙකට එන්න. ප්‍රශ්නාංක 2 ප්‍රශ්නාංක 2 හරිනේ. ඒකෙත් පුතේ අර වගේම පහත දැක්වෙන එක් එක් රූපවල පාට කරලා තියෙන රූප කොටස් වල වර්ගඵල හොයන්නයි තියෙන්නේ. හොඳයි. අපි ඒකෙත් ටක් ගාලා එකක් බලමු. දෙකේ එක. තනියම හදන්න ඕනේ අනිත් ඒවා ගෙදරදී. ඔව් නිකන් මෙන්න මේ වගේ රූපයක් මේ තියෙන්නේ බලන්න ඉක්මනට. මෙන්න මෙවැනි ආකාරي රූපයක් ඉක්මන් කරන්න. කොහමනේ තියෙන රූපේ. ඔව්. හරි සමමිතික රූපයක් මේක සංයුක්ත රූපයක්. හරි. මට කියන්න මේ රූපේ හැදිලා තියෙන්නේ මොන වගේ කොටස් එකතු වෙලාද නැත්නම් කොටස් කීයකින්ද හැදිලා තියෙන්නේ? ඔව් රූපය අඳින්න ඕනේ. අර කලින් ගානේ 3 හදන්න ඉඩ තිබ්බ නේද? රෝම ඉලක්කම් තිබ්බනේ. හරි. ඊළ තමයි මේ දෙවෙනි ගානේ එක දාලා රූපය අඳින්න ඕනේ. කොටස් දෙකයි. හොඳයි. ඔව් මේකේ ළමයි අපිට කොටස් දෙකකට වෙන් කරගත හැකි මෙන්න මෙතනින් මේ. මෙතනින් කඩියක් දාන්න. මොකද්ද කොටස් දෙක? එකක් ත්‍රිකෝණාකාර කොටසක්. අනිත් එක ඍජුකෝණාශ්‍රාකාර කොටසක් වගේ ඉන්නේ බලමු. ඔය දැන් මේ වල ළමයි මේ දිගවල් එහෙම මේ සමානයි කියලා දාලා තිනවා සම්මිතිකයි ඈ. හරිද මේ? ඒතර මේ දිගට මේ දිග සමානයි ඔය. නේ? ඕ නිකන් මේකේ අර සම්මිතික අක්ෂයකුත් ඇඳලා තියෙනවා. සම්මිතික අක්ෂයක් කොහොම ඇඳලා තිනවා ඒක අඳින්න අවශ්‍ය නැහැ. සම්මිතිකයි කියලා පෙන්වන්නේ ඉතින් ඈ. හරි. කොහමද මේ දිග ළමයි කීයද? සෙන්ටිමීටර 12යි නේ. සෙන්ටිමීටර 12යි. හරිනේ? 12යි. ඔව්. පුතේ මේ දිග කීයද? මේ දිග සෙන්ටිමීටර 9යි නේ. එතකොට මේ දිගත් සෙන්ටිමීටර 9යි නේ. 9යි. හරිනේ? හරි. මේ දිග පුතේ සෙන්ටිමීටර 6යි නේද? එතකොට මේ දිගත් කීයද? 6යි දාගන්න. 6යි 6යි. මේක ඉන්නේ කීයද? 12යි නේ. 6යි 6යි දාගන්න සමාන දිගවල ලකුණු කරගන්න. ඊට පස්සේ පුතේ මෙතන දීලා තිනවා මෙන්න මේකේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන උස මේ මෙහෙන් දාලා තියෙන්නේ මේ. පේනවද මේ? කීයක් උසයිද? කියන්නේ මේ මෙතන ඉඳන් මේ මුදුනට තියෙන හරි කෙලින් තියෙන උස මේ. දැක්කද මේ? මේ මුදුනටම යට ඉඳන් තියෙන උස කීයද? ඈ කෙලින්ම තියෙන උස මේ යට ඉඳන් මේ මුදුනට තියෙන කෙලින් උස මේ පැත්තෙන් දාලා තියෙන්නේ සෙන්ටිමීටර් 18යි නේ. 18යි සෙන්ටිමීටර් දාගන්න.
සෙන්ටිමීටර් 18යි. 18යි. හරි. දැන් පුතේ මේකෙත් අපිට පේනවා මෙන්න පළවෙනි කොටස ත්‍රිකෝණය, දෙවෙනි කොටස මෙන්න ඍජු කෝණාශ්‍රය. ටක් ගාලා හොයන්න. ටක් ගාලා ත්‍රිකෝණේ වර්ගඵලය ඉක්මනට හොයන්න. පළවෙනි කොටස ත්‍රිකෝණයනේ. ත්‍රිකෝණයේ ඉක්මනට හදමු. වර්ගඵලය කෙටියෙන් ලියන්න. පුතේ ත්‍රිකෝණයක වර්ගඵලය හොයද්දී ආධාරක පාද දිග වැඩි කරන්න ඕනේ අන්න ලම්බ උසින්. මම නිල් පාටින් පෙන්නන්නම්. කාටද කියන්න පුළුවන්? දැන් මේකේ ආධාරක පාද දිග කීයද? ටක් ගාලා කියන්න. ආධාරක පාද දිග කීයද? 6යි මේක 12යි 6යි 12යි 6යි කීයද? 6යි 12යි 6යි එකතු කරාම 24යි හොඳයි. ඔව් 24ක් එන්නේ. මේ ත්‍රිකෝණයේ ආධාරක පාද දිග 24යි. ඉතින් මේකේ ලම්බ උස කාටද කියන්න පුළුවන්? මේ ත්‍රිකෝණේ ලම්බ උස. ඒ වර්ගඵලයේදී ලම්බ උසත් එපේ මේ ලම්බ උස මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන උස කොහොමද ගන්නෙ? ජංග හොඳයි 9යි. කොහොමද 9 එන්නේ? හිරුනිකා 9යි. කොහොමද 9 ගත්තේ? ඔව් අපි දන්නවා ළමයි මේ රූපේ යට ඉඳන් උඩටම තියෙන උස 18යි. 18යි සෙන්ටිමීටර් මේ. මෙතන ඉඳන් මෙතෙන්ටම 18යි. ඒ 18න් මම මෙන්න මේ 9 අඩු කරොත් මේක එන්නේ 18න් 9ක් අඩු කරාම 9යි. ඉක්මන් කරන්න. සෙන්ටිමීටර කීයද එන්නේ? 9යි. යන්න හරිනේ. ඔව්. මේ ත්‍රිකෝණේ ලම්බ උසරේ එන්නේ 9යි. ටක් ගාලා ගත හැකි 9යි. 9 ආවේ කොහොමද? මෙතන ඉඳන් මෙතෙන්ටම උස 18යිනේ. 18න් මෙතන ඉඳන් මෙතෙන්ට උස 9 නෙමෙයි. 18න් 9ක් අඩු කරාම ඉතුරු උසත් 9යි. දැන් හෙව්ව හැකි. හරි. ආධාරක පාද දිග 24යි සෙන්ටිමීටර වැඩි කිරීම ලම්බ උස ත්‍රිකෝණේ 9යි. බෙදීම උතේ 2යි. මෙතන ඕනනම් අර 24 දෙකෙන් බෙදාගත්තා නම් ලේසියිනේ. ඉස්සෙල්ලා බෙදුවා. බෙදලා ගුණ කරත් එකයි, ගුණ කරලා බෙදුවත් එකයි. දෙකට දෙවරක් එකයි. 24ට දෙවරක් 12යි. කියන්නේ 24 දෙකෙන් කපන්න. 24 දෙකෙන් බෙදුවාම 12යි. එතකොට මෙතන එන්නේ 12 වැඩි කිරීම 9. පුතේ 12ක් 9 කීයද? ත්‍රිකෝණේ වර්ගඵලය එන්නේ 24 දෙකෙන් බෙදුවාම 12යි. 12ක් 9 නෑ. 12ක් 9. කොහොමද 12ක් චක්‍රේ? නැත්නම් 9 වරක් 12. 12 සරක් 9 108යි. හොඳයි. 108යි එන්නේ. වර්ග සෙන්ටිමීටර ත්‍රිකෝණේ වර්ගඵලය. හරි ඊට පස්සේ දෙවෙනි කොටස මොකද්ද? ඍජු කෝණාශ්‍රය. එකක් ගාලා. දෙවෙනි කොටස රූපේ දෙවෙනි කොටස ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය කොහොමද අපි දන්නවා? පුතේ දිග වැඩි කරන්න පළලින් දිග 12යි සෙන්ටිමීටර උත්තරේ තමයි ඔයා කිව්වේනේ. හරි. බලමු හරිද කියලා. උත්තරේ 217යි කියලා කිව්වේනේ. එතකොට 12 වරක් 9 කීයද එන්නේ? එතනත් 12 වරක් 9. 12 වරක් 9 නෙන්නේ ඔව්. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලයේ දිග වැඩි කිරීම පළල. 12 වරක් 9 එතනත් කීයද එන්නේ? 108යි. වර්ග සෙන්ටිමීටර. එතකොට මට දැන් කියන්න සම්පූර්ණ රූපේ එම නිසා සංයුක්ත රූපයේ වර්ගඵලය කියන්නේ 108යි එකතු කරාම එන්නේ පුතේ 216යිද? 216යි වර්ග සෙන්ටිමීටර. ඉක්මනට හදාගන්න. දෙසිය 16 නේ. හරිද? හරි දැන් ඕක ඉවර ළමයි රෝමිලක්කන් 1 හරි 2 දැන් එපා. ඒක හෝම්වර්ක්. 2ට ඉඩ තියන්න. ගෙදරදී රූපේ ඇඳලා හදන්න පිටු භාගයක් විතරයි නේ මේ වගේ ඉඩක් යනවා කොහොමද? ඕකේ හැම ගානකටම මේ හදන ඉඩ වගේ ප්‍රමාණයක් යනවා. ඉඩ තියන්න රෝමිලක්කන් 2 අපි 3 කරමු රෝමිලක්කන්. රෝමිලක්කන් 2 හදද්දී ඕක රූප 3කට බෙදා ගන්න වෙනවා. රෝමිලක්කන් 2 රූප 3කට බෙදා ගන්න හදද්දී ත්‍රිකෝණ 2යි ඍජු කෝණාශ්‍රයකුයි එන්නේ.
හරි. රෝම ඉලක්කම් 3 හදමු දෙකට ඉඩ තියන්න. රෝම ඉලක්කම් දෙකට ඉඩ තියලා රෝම ඉලක්කම් 3 හදන්න ගමු. සංගාල රූපේ අඳින්න. රෝම ඉලක්කම් 3 දෙවෙනි ගානේ 3 දෙකට ඉඩ තියන්න. රෝම ඉලක්කම් 2 හදන්න ඉඩ තියලා පිටු භාගයක් යන්නේ ගන්නෑ රූල් 6 7ක් නේ. රූපේ ඇඳලා හදන්න බෑ. හරි. දැන් හැමෝම ප්‍රශ්නාංක 2 රෝම ඉලක්කම් 3 රූපේ අඳින්න. මේ වගේ ලොකු ත්‍රිකෝණයක් තියෙනවා ඍජු කෝණී ත්‍රිකෝණයක් නේ. නේද? ඔව්. මෙන්න ත්‍රිකෝණය. ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙනවා. ඔව්. ඕකෙන් ළමයි මොකද්ද කරලා තියෙන්නේ මේකේ? දැන් මේක ළමයි හදද්දි රූප වලට වෙන් කරන්න යන්න අවශ්‍ය නැහැ. මේකේ තියෙන්නේ මේ වගේ ලොකු ත්‍රිකෝණයකින් මොකක් කරලාද? අපේට ගාණ කියන්නේ එක එක රූපවල පාට කර ඇති කොටසේ වර්ගඵල හොයන්න. දැන් මේකේ ළමයි ඕගොල්ලන්ට පේනවා මේ සම්පූර්ණ මේ ත්‍රිකෝණේ මොකද කරලා තියෙන්නේ? මේකෙන් කෑල්ලක් කපලා ඉවත් කරලා. ඔව්. මොන වගේ කෑල්ලක්ද? සම චතුරස්‍රාකාර කොටසක් ඔන්න කපලා ඉවත් කරලා මේ. හරි මෙන්න මේ වගේ සම චතුරස්‍රාකාර කොටසක්. කපලා ඉවත් කරලා. දැක්කද මේ? සම චතුරස්‍රාකාර කොටසක් කපලා ඉවත් කරලා ඒකේ පැත්තක දිග සෙන්ටිමීටර් 2යි නේ. සම චතුරස්‍රාකාර කොටසේ පැත්තක දිග සෙන්ටිමීටර් 2යි කියලා දාගන්න. සෙන්ටිමීටර් 2යි. හරි මම මේන් හරි කොහෙන්ද ලියගන්නේ. එතකොට අපෙන් අහන්නේ මෙන්න මේ පාට කරලා තියෙන මේ. ඔය පාට කරලා තියෙන කලින් ඒවලත් එහෙම තමයි පාට කරලා තියෙන වර්ගඵලය තමයි අහලා තියෙන්නේ. හරි. දැන් මේක හදද්දි කරන්න තියෙන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම මෙතන සම්පූර්ණ මේ ත්‍රිකෝණය තිබ්බා කියලා හිතලා වර්ගඵලය හොයමු. ඊට පස්සේ කපා ඉවත් කළ සම චතුරස්‍රාකාර කොටසෙත් වර්ගඵලය හොයමු. මට කියන්න උත්තරේ ගද්දි මොකද්ද කරන්න ඕනේ? ඒ දෙක එකතු කරනවද අඩු කරනවද? කපලා ඉවත් කරපු වෙලාවක අඩු කරන්න ඕනේ. ඕ. සම්පූර්ණ රූපේ තිබ්බනම් වර්ගඵලය හොයලා ඒකෙන් මේ කපා ඉවත් කරපු සම චතුරස්‍රාකාර කොටසේ වර්ගඵලය අඩු කරාම මෙන්න මේ පාට කරලා තියෙන පුතේ ඉතිරි කොටසේ වර්ගඵලය එනවා. ටක් ගාලා මට උත්තරේ අරන් පෙන්නන්න. උත්තර ගත්ත ළමයි දාන්න. මේක අමාරු නෑ ලේසි. හරි අපි ඉස්සෙල්ලාම මේ සම්පූර්ණ ත්‍රිකෝණේ තිබ්බනම් නේ සම්පූර්ණ ත්‍රිකෝණෙම තිබ්බනම් සම්පූර්ණ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයමු ටක් ගාලා. සම්පූර්ණ ත්‍රිකෝණේ වර්ගඵලය. ත්‍රිකෝණයක වර්ගඵලය ගද්දී ආධාරක පාද දිග කීයද මේකේ තමයි තියෙන්නේ. ඔව්. ඒ ආධාරක පාද දිගට මෙන්න මේ 6 ගන්න පුළුවන් අපිට. ආධාරක පාද දිග 6 මේක ඍජු කෝණී ත්‍රිකෝණයක්. ඒක ලම්බුස මෙයාව ගන්න මේක. ලම්බුස කීයද? ලම්බුස 5යි නේ. ආධාරක පාද දිග සෙන්ටිමීටර 6 ගත්තොත් ලම්බුස 5යි නේ. ඍජු කෝණී ත්‍රිකෝණයක් නෙමෙයි. අමුතුවෙන් ලම්බයක් ලකුණු කරන්න ඕනේ නෑ නෙමෙයි. ආධාරක පාදේ මෙන්න ලම්බුස. ඔක බෙදන්න ඕනේ දෙකෙන්. 6 වරක් 5 ඕන ගුණ කරලා දෙකෙන් බෙදුවත් එකයි 6 දෙකෙන් කපලා ගුණ කරත් එකයි ඈ. 6 වරක් 5 30යි. 30 දෙකෙන් බෙදුවාම කීයද? වර්ග සෙන්ටිමීටර 15යි නේ. හරි ජයංග උත්තරේ ගත්තා. රසංජන හරි. තව කවුද උත්තරේ ගත්තා ළමයි බලන්න. ගානි උත්තරේ. හරිද? රසංජන හරි, දයංග හරි, තිරුණිකා හරි. හරි දැන් සම්පූර්ණ ත්‍රිකෝණේ තිබ්බනම් වර්ගඵලය 15යි වර්ග සෙන්ටිමීටර. ඊට පස්සේ කපා ඉවත් කළ ලියන්න. කපා ඉවත් කළ සම චතුරස්‍රයේ වර්ගඵලය කොහොමද ගන්නෙ? සම චතුරස්‍රයක වර්ගඵලය ගන්නෙ දිග වැඩි කිරීම පළල.
දිගත් 2යි සෙන්ටිමීටර පළලත් 2යි. කී දෙන්නේ? දෙවරක් 2 4යි වර්ග සෙන්ටිමීටර. දැන් ඉතිරි කොටසේ වර්ගඵලය ගත්තේ දිදුනි තිරුණිකා හරි. ඉතිරි කොටසේ වර්ගඵලය ගත්තී මේකේ සම්පූර්ණ වර්ගඵලයෙන් අඩු කරන්න කපල ඉවත් කරපු කොටසේ වර්ගඵලය කීයක්ද? 15න් 4ක් අඩු කරා නම් හරි. එම නිසා ඉතිරි නැත්තම් පාට කළ කොටසේ වර්ගඵලය 15න් අඩු කරන්න 4ක් ඒ කියන්නේ 11යි උතේ වර්ග සෙන්ටිමීටර. 15න් 4ක් අඩු කරා නම් හරි. वर्ग सेंटीमीटर 11යි. ඒක තේරුණාද හැමෝටම? හරි හොඳයි. එතකොට මේ වගේ ගන්නොත් ඕකේ තව දෙක තුනක් තියෙනවා. සම්පූර්ණ එකේ වර්ගඵලය හොයලා අර කපල ඉවත් කරපු රූපවල වර්ගඵලය අඩු කරන්න තියෙනවා. දැන් ඔය ඊළඟ එකේ රෝමි ලක්කම් 4 හදනවාදී රෝමි ලක්කම් 4 හදද්දි ළමයි ඒකේ සම්පූර්ණ රූපය ඍජු කෝණාශ්‍රයක්. නේද? ඍජු කෝණාශ්‍රයෙන් අර ත්‍රිකෝණයකුයි තව චූටි ඍජු කෝණාශ්‍රයකුයි කපල ඉවත් කරලා. නේද? ලොකු ඍජු කෝණාශ්‍රාකාර කොටසකින් පොඩි ත්‍රිකෝණයක් සහ පොඩි ඍජු කෝණාශ්‍රයක් කපලා ඉවත් කළා. එතකොටත් අර පාට කරපු කොටස කියන්නේ ඉතිරි කොටස. වර්ගඵලය හොයන්න තියෙන්නේ. ඒකෙත් ඉස්සෙල්ලාම ලොකු ඍජු කෝණාශ්‍රය වර්ගඵලය හොයන්න. පුළුවන් නේ? 20 වරක් 12 ඉන්නේ. දිග 20යි පළල 12යි. ඊට පස්සේ කපා ඉවත් කරපු අර මොකද්ද ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්න. ආධාරක පාදේ පේනවා ලකුණු කරලා තිනවා. ලම්බෝසත් පේනවා ලකුණු කරලා තිනවා. හරි බෙදලා දෙකෙන් ගන්න. ඊට පස්සේ කපල ඉවත් කරපු අර පොඩි ඍජු කෝණාශ්‍රය වර්ගඵලයක් ගත හැකි දිග 6යි පළල 2යි. එතකොට මේ දෙකම අඩු කරන්න ඕනේ. ඒ කපල ඉවත් කරපු කොටස් දෙකක් තියෙනවානේ මේ. පුළුවන් හදාගන්න. අනිවාර්යෙන් හදන්න ඕනේ අමාරු නෑ. හරි? පුළුවන්. පස්වෙනි එක රෝමි ලක්කම් 5. ඒකෙත් තියෙන්නේ සමචතුරාශ්‍රයක්. සම්පූර්ණ රූපේ. නේ? සමචතුරාශ්‍රයකින් අර ත්‍රිකෝණයක් කපල ඉවත් කරලා. පුළුවන් වෙන්න ඕනේ බැරි වෙන්න බෑ. ඔව් අමාරුනේ. සමචතුරාශ්‍රයකින් සමචතුරාශ්‍රය වර්ගඵලයේ ඉතින් නෙමෙයි සමචතුරාශ්‍රයක් නෙමෙයි ඍජු කෝණාශ්‍රයක් නේ. ඔව්. පුතේ පස්වෙනි එකේ තියෙන්නේ ඍජු කෝණාශ්‍රයක්. 9යි සෙන්ටිමීටර් 8යි සෙන්ටිමීටර්. ඍජු කෝණාශ්‍රයක්. ඒකේ වර්ගඵලය ගත්තා. ඒකෙන් අර කපල ඉවත් කරන ත්‍රිකෝණේ වර්ගඵලය හොයලා අඩු කරන්න. අන්තිම එකේ තියෙන්නේ ත්‍රිකෝණයකින් චූටි ත්‍රිකෝණයක් කපල ඉවත් කරනවා. ඉස්සෙල්ලා ලොකු ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්න. ඊට පස්සේ කපල ඉවත් කරන චූටි ත්‍රිකෝණේ වර්ගඵලය හොයලා ඒක අඩු කරා නම් හරි. හොඳයි ඒ ටික හදන්න ඕනේ ඈ. ප්‍රශ්නාංක දෙකක් ඒකට කොට හදන්න සාමාන්‍යයෙන් ඉතින් පිටුවක් විතරයි ওই ටික හදන්න CR පොතකනේ. හරි. ඔව් ඊට පස්සේ තුන්වෙනි එකේ නම් ඕගොල්ලන්ට මේ රූප සටහන අඳින්න ඕනේ. පාට A4 කොලයක් අරගෙන ඒක කරන්න මේ ගෙදරදී ඈ. ප්‍රශ්නාංක 3 නේද? වර්ණ කඩදාසියක පිටපත් කරගෙන රූප සටහන එහෙමයි තියෙන්නේ. පාට A4 කොල ගෙදර තියෙනවද? පාට A4 කොල ගෙදර තියෙනවද? ඈ? පාට A4 කොල නැද්ද? පාට කොල මොන හරි තියෙනවද? නෑ නේද? තියෙනවා නම් හරි නැත්නම් මොකක් හරි සුදු කොලයක හරි කමක් නෑ. ඉතින් තියෙන කොලයක ප්‍රශ්නාංක 3 ඒ ගාන කරන්න වෙනවා. හරි? හරි ඒක ඔව් සංයුක්ත රූපයක් හදන්න තියෙන්නේ. හරි ඒක අමාරු නෑ. හරි දැන් ළමයි අපි පාඩමේ අන්තිම කොටසට එන්න හදන්නේ මේ ඝනකයක සහ ඝනකාභයක පුෂ්ඨ වර්ගඵලයේ සෙවීම. පාඩමේ අන්තිම කොටස ඉක්මන් කරන්න. අද එතකොට පාඩම ඉවර වෙනවා.
ඝනකයක සහ ඝනකාවයක. හරි අනුමාත්‍රකාව දාන්න. මොකද? ඉක්මන් කරන්න. ටියුට් එක බිතුමි. ඔයාලගේ දවලු ටියුට් එක ගන්න වෙනවනේ. ටියුට් එක මට මේ සතිය ආපු ළමයිට දෙන්න අමතක වුණා. ටියුට් එකක් අලුත් ටියුට් එක ගන්න ලබන සතිය ළමයට කාලේ පාඩමනේ මේ අලුත් ටියුට් එක අරගෙන යන්න මේ සතියේ ඇවිල්ලා ලබන සතියේ අලුත් පාඩම පටන් ගන්නවා කාලේ පාඩම 21 වෙනි පාඩම. ඔව් ආව නේද? ඒක තමයි මට ඒක අමතක වුණා පුතේ දෙන්න. මේ සතියේ වෙලාවක ඉන්නවද ආයි? එන්න කියන්නකෝ අම්මට. හරි ටියුට්. ඔව් එන්න බැරි ළමයිට මම PDF එක එවන්නම් ටියුට් එකේ. හරි මේ සතියේ ටියුට් එක පුළුවන් ළමයි ඇවිල්ලා අරගන්න. හරි අනිත් ළමයිට PDF එක එවන්නම්. හොඳයි. හරිනේ අලුත් ටියුට් එකයි ඊට පස්සේ පේපර් එකක් තියෙනවා. පේපර් එක එව්වා. හරිද පේපර් එක එව්වා මේ අනිත් ළමයි ටියුට් එකයි දෙකම අරන් යන්න. හොඳයි. ලබන සතිය වෙද්දි මේ සතිය ඇතුලේ අරගෙන යන්න ඇවිල්ලා හරි. හොඳයි. ඝනකයක සහ ඝනකාවයක පුෂ්ඨ වර්ගඵලය හරි. දැන් අපි ළමයි දැන් කතා කරේ මේ තල රූපවල වර්ගඵලයේ සෙවීමනේ. දැන් පුතේ මේ ඝනකය සහ ඝනකාභය කියන්නේ තල රූප නෙමෙයිනේ. නේද? ඝනක ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ ඝනක. ඝනකයක් කියලා කියන්නේ මොන වගේ රූපයක්ද? ඝනකයක් කියන්නේ ඝන වස්තුවක්. දැන් මේ මගේ අතේ තියෙන්නේ මොකද්ද? මේ මගේ අතේ තියෙන්නේ මොකද්ද? මේක තල රූපයක්ද නැත්නම් ඝන වස්තුවක්ද? මේක මොකද්ද මේ? ඝන වස්තුවක්. ඔව්. ඝන වස්තුවක්. නේ තල රූපයක් නෙමෙයි. හැබැයි පුතේ ඝන වස්තුවක් හැදිලා තියෙන්නේ රූප වලින්. දැන් උදාහරණයක් අපිට ඉගෙන ගන්න තියෙන්නේ ඝනකයයි ඝනකාභයයි විතරයි. අපි ගන්නේ ඝනකයක් සහ ඝනකාභයක්. දැන් මේක මේක ඔයගොල්ලෝ මේකට අපි කියන නම මොකද්ද? මේ ඝන වස්තුවට කියන්නේ මොකද්ද? ඝනකය. මේකට මොකද්ද කියන්නේ? ඝනකාභය. ඕ දැන් අපිට තමයි මේ ඝනකයකයි ඝනකාභයකයි වර්ගඵලය හොයන්න තියෙනවා. එච්චරයි තියෙන්නේ පාඩමේ. දැන් පුතේ ඝන වස්තුවක් ගත්තොත් හැදිලා තියෙන්නේ ඇත්තටම රූප වලින්. මට කියන්න ඝනකයක් හැදිලා තියෙන්නේ මොන වගේ තල රූප වලින්ද? ඝනකයක් හැදිලා තියෙන්නේ මොන වගේ තල රූප වලින්ද? තල රූප කීයකින්ද? ඝනකයක් හැදිලා තියෙන්නේ හොඳට බලලා කියන්න. ඕනෑම ඝනකයක් හැදිලා තියෙන්නේ. ඔව්. මොකද්ද? ජයංග හොඳයි. කො හිම්නා හරි. එකල කියන්නේ. ප්‍රසංජන හරි.
ඉම්නා කොහොනික කට්ටිය ගණකයක් හැදිලා තියෙන්නේ හරි කට්ටියම හොඳයි. ඔව් ගණකයක් ඕනම ගණකයක් ළමයි හැදිලා තියෙන්නේ සමාන සමචතුරස්‍රාකාර රූප 6කින් මුහුණක් 6කින් මුහුණක් 6ක් තියෙනවන්නේ. ඔව්. දැන් පුතේ අපි ගණකයක පුෂ්ඨ වර්ගඵලයේ හොයද්දි පුෂ්ඨ කියන්නේ මෙයාගේ තියෙන පැති. පුෂ්ඨ කියලා කියන්නේ ඒකනේ. පුෂ්ඨ 6ක් තියෙනවා. එකිනෙකට සමාන සමචතුරස්‍රාකාර මුහුණක් 6ක් තියෙනවා. එතකොට ගණකයක වර්ගඵලය හොයන්න කිව්වහම මෙයාගේ පැති 6ෙම වර්ගඵලය හොයලා එකතු කරන්නයි තියෙන්නේ. ලේසි වැඩක් තියෙන්නේ. හරි. හිතන්නකෝ මගේ අතේ තියෙන මේ ගණකේ ළමයි පැත්තක දිග සෙන්ටිමීටර 5යි නම් දිගත් සෙන්ටිමීටර 5යි පළලත් සෙන්ටිමීටර 5යි උසත් සෙන්ටිමීටර 5යි නම් මේ ගණකේ මගේ අතේ තියෙන පැති 6ක් තියෙනවානේ පුතේ. එක පැත්තක වර්ගඵලය කීයද? එක සමචතුරස්‍රාකාර පැත්තක වර්ගඵලය කීයද? එක සමචතුරස්‍රාකාර මුහුණතක වර්ගඵලය කීයද? කො හරිද? ඇහෙනවද හැමෝටම? ඔව් මං කියන්නේ මේ මගේ අතේ තියෙන මේ ගණකේ හරිද? පැත්තක දිග සෙන්ටිමීටර 5යි නම් මේකේ දිගත් සෙන්ටිමීටර 5යි පළලත් සෙන්ටිමීටර 5යි උසත් සෙන්ටිමීටර 5යි. හරිනේ. මං අහන්නේ මේ එක පැත්තක වර්ගඵලය කීයද? සමචතුරස්‍රාකාර එක පැත්තක වර්ගඵලය කීයද? දිග 5යි පළල 5යි පස්සරක් 5 25යි වර්ග සෙන්ටිමීටර. ඒ වගේ මුහුණත් මේකේ 6ක් තියෙනවනේ. නේ? එහෙනම් මට කියන්න එක පැත්තක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර පස්සරක් 5 25යි නම් ඒ වගේ මුහුණත් 6ක වර්ගඵලය කීයද? 25 ඒව 6ක්. 25 ඒව 6ක්. ඔව් වර්ග සෙන්ටිමීටර 150යි. අන්න දැක්කද? මෙන්න ළමයි මගේ අතේ තියෙන ගණකේ පුෂ්ඨ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 150යි. ඒක හැමෝටම තේරුණාද? ගණකයක පැත්තක දිග දුන්නාම ටක් ගාලා වර්ගඵලය හොයන්න පුළුවන් නේද? හොඳයි. අපි ටක් ගාලා ඒක කරලා ඉමු. හරි. අපි ඉස්සෙල්ලාම තමයි මෙන්න ගණකයක් අඳිමු. හැමෝටම ගණකයක් අඳින්න තේරෙනවානේ මේ වගේ ඉස්සෙල්ලා සමචතුරස්‍ර දෙකක් ඇඳගන්න. මේ වගේ සමචතුරස්‍ර දෙකක් ඇඳලා මතකයි නේද? හැමෝටම ගණකයක් අඳින්න දන්නවනේ. ඔන්න. ඊට පස්සේ මේවා යා කරගන්න. මෙන්න ගණකයක්. හරි. මම මේ ගණක දෙන්නම් ළමයි පැත්තක දිග සෙන්ටිමීටර 5යි. ඉක්මනට අඳින්න. ගණක එකත් ඔය වගේ ගණකාප එකත් ඔය වගේම තමයි ඈ බලමු. හරි. ඉක්මන් කරන්න. හරි. හොඳයි. දැන් මේකේ පුතේ දිගත් 5 සෙන්ටිමීටර, පළලත් සෙන්ටිමීටර 5යි, උසත් 5යි. ගණකයක්නේ. ගණකයක දිග පළල උස සමානයි. පැති 6ම එක වගේ තියෙන සමචතුරස්‍ර. හැම පැත්තකම වර්ගඵලය සමානයි. හරි. දැන් මට මේ ගණකයේ හොයලා දෙන්න නේද? මතු පිට නේද වර්ගඵලය. ඔව්. හරි. මෙම ගණකයේ වර්ගඵලය සොයන්න. මෙම ගණකයේ අපි කියන්නේ තමයි පැති 6ක් තියෙනවා. පුෂ්ඨ 6ක් තියෙනවා. පුෂ්ඨ 6ෙම මුළු වර්ගඵලය ගන්න. මෙම ගණකයේ පුෂ්ඨ වර්ගඵලය සොයන්න. මේක ඇදලා යටින් මේක ලියන්න. මෙම ගණකයේ පුෂ්ඨ වර්ගඵලය සොයන්න. හරි. අපි පුතේ එක් සමචතුරස්‍රාකාර මුහුණතක වර්ගඵලය ටක් ගාලා ගමු. එක් සමචතුරස්‍රාකාර නේ එක සමචතුරස්‍රාකාර
එක සමචතුරස්‍රාකාර මුහුණතක වර්ගඵලය. පුතේ එතකොට කරන්න තියෙන්නේ මම මේ පාට කරලා පෙන්නන්නම්. එක සමචතුරස්‍රාකාර මුහුණතක් පාට කරගන්න රූපේ. එතකොට ඔයගලන්ට පේනවා මෙයාගේ දිගත් 5යි. හරිද? මේ පැත්තෙන් ගත්තොත් මේ පල් නැත්තම් උසනේ. හරිද? දිගත් 5යි උසත් 5යි. පල්ලත් 5යි. හරිනේ. මේ එක සමචතුරස්‍රාකාර මුහුණතක් පාට කරගන්න රූපේ. එතකොට පුතේ දිග වැඩි කරන්නේ පළලින්. නේ? දිග වැඩි කිරීම පල්ලනේ. දිග 5 සෙන්ටිමීටර පල්ලත් 5 සෙන්ටිමීටර. කීය දෙන්නේ? 4ක් 5 25යි. වර්ග සෙන්ටිමීටර. එක පැත්තක වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 25යි. හරි. ඒ වගේ ළමයි මූණත් මේ ඝනකයට 6ක් තියෙනවානේ. එම නිසා අපි ලියමු එවැනි මූණත් 6ක වර්ගඵලයේ ගද්දී එක වගේ තියෙන එක පැත්තක වර්ගඵලයේ 25ක් හින්දා 25 6න් වැඩි කරන්න පුතේ කීය දෙන්නේ? මෙන්න ළමයි ඝනකයේ සම්පූර්ණ පුෂ්ඨ වර්ගඵලය 25 ඒව 6ක් ලේසි හැමෝටම පුළුවන් වෙන්න ඕනේ 150යි. ඉක්මන් කරන්න. මට කියන්න ඝනකයක පුෂ්ඨ වර්ගඵලය හොයන විදිය හැමෝටම තේරුණාද? ඝනකයක් කියන්නේ සමචතුරස්‍රාකාර මූණත් 6කින් හැදිලා තියෙන ඝන වස්තුව. එක වගේ සමචතුරස්‍රාකාර මූණත් 6කින් හැදිලා තියෙන්නේ. එතකොට ඒකේ වර්ගඵලය හොයන්න කිව්වහම ඒකේ තියෙන පැති 6ෙම වර්ගඵලය හොයලා එකතු කරන්න ඕනේ. ඒකේ හැබැයි ලේසි මොකද පැති 6ෙම එක වගේනේ. එතකොට එක පැත්තක වර්ගඵලය හොයලා 6න් වැඩි කරා නම් හරි. එතකොට මුළු වර්ගඵලය එනවා. මේ උදාහරණ අංක 1 උදාහරණ අංක 1 කියලා දාලා මේක අපි රූපය යන්නනේ. උදාහරණ අංක 1 කියලා දාන්න. උදාහරණ අංක 1. හරි. උදාහරණ අංක 2 බලමු ඉක්මන් කරන්න. උදාහරණාංක 2 උදාහරණාංක 2 හරිද? හරි කියන්න මේක හදලා ඉවරද හැමෝම? ඉවරයි. හරි. ඉතින් උදාහරණාංක 2 ලියා ගන්න. ඝනකයක පුෂ්ඨ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 600කි. ඝනකයක් තියෙනවා එයාගේ පැති 6ෙම මුළු වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 600කි. මම අහනවා එහි එක් පැත්තක එක සමචතුරස්‍රාකාර පැත්තක එක් පැත්තක වර්ගඵලය සහ පැත්තක දිග සොයන්න. බලමු මේක හරියට හදයිද කියලා. දැන් එතනම ළමයි දැන් මේකේ අපි පැත්තක දිග දීලා එක පැත්තක වර්ගඵලය හොයලා මුළු වර්ගඵලය හෙව්වා. මේ ගානේ ඝනකයක මුළු වර්ගඵලය දීලා එක පැත්තක වර්ගඵලය අහනවා සහ පැත්තක දිග අහනවා. බලමු හරියට හදයිද කියලා. ඔය වගේ හිතන්න ඝනකයක් තියෙනවා. ඝනකයක් තියෙනවා සමචතුරස්‍රාකාර මුහුණත් 6ක් තියෙනවා. පැති 6ෙම මුළු වර්ගඵලය 600යි. ටක්කාල කියන්න එක සමචතුරස්‍රාකාර මුහුණතක වර්ගඵලය කීයද එන්න ඕනේ? පැති 6ෙම වර්ගඵලය 600නේ. ඔය කියන ඝනකේ සමචතුරස්‍රාකාර මුහුණක්මයි තියෙන්නේ ඝනකයක්නේ. ඕනම ඝනකයක සමචතුරස්‍රාකාර පැති තියෙන්නේ. හරිනේ. ඔය කියන ඝනකේ සමචතුරස්‍රාකාර පැති 6ෙම වර්ගඵලය 600 නම්
පුතේ එක සමචතුරස්‍රාකාර පැත්තක වර්ගඵලය කීයද? වර්ග සෙන්ටිමීටර කොහොමද ගන්නෙ? ඉතින් ළමයි පැති 6ේම වර්ගඵලය 600 නම් පැති 6යි නම් තියෙන්නේ. අපු 6ට බෙදුවා නම් හරිනේ. එක පැත්තක වර්ගඵලය ටක් ගාලා ගත හැකියි. ඕනේ යන්නේ. හරි එක් සමචතුරස්‍රාකාර නැත්නම් එක් පැත්තක වර්ගඵලය ගද්දී මේ එක සමචතුරස්‍රාකාර මුහුණතක වර්ගඵලය ගද්දී මුළු වර්ගඵලය 600 බෙදන්න 6ට. ඉතින් 600 6න් බෙදුවාම කීයද? 100යි නේද? वर्ग सेंटीमीटर 100යි. ඕ. वर्ग सेंटीमीटर 100යි. එතකොට එක සමචතුරස්‍රාකාර මුහුණතක වර්ගඵලය वर्ग सेंटीमीटर 100යි. හරි. එක සමචතුරස්‍රාකාර මුහුණතක වර්ගඵලය वर्ग सेंटीमीटर 100යි නේ. හරිනේ. දැන් අහනවා ඕකේ පැත්තක දිග පුතේ කීයක් වෙයිද? යාංග හොඳයි හරි. අකුරු පැහැදිලි නැද්ද? මෙතනද ඝනකයක පෘෂ්ඨ වර්ගඵලය वर्ग सेंटीमीटर 600කි. එහි පැත්තක වර්ගඵලය සහ පැත්තක දිග සොයන්න. එහි එක් පැත්තක වර්ගඵලය සහ පැත්තක දිග සොයන්න. හොඳයි රසංජන. හරි. ඔව් දැන් මට කියන්න ඔය අපි 100යි කියලා ගත්තේ මොකද්ද? පුතේ 100යි කියලා ගත්තේ ඔය දැන් ඔය කියන ඝනකය හිතන්නකෝ මේ තියෙන්නේ නෙමෙයි. ඔය වර්ගඵලයේ वर्ग सेंटीमीटर 600ක් වන ඝනකය. පෘෂ්ඨ වර්ගඵලයේ 600ක් වන ඝනකය. ඕක පුතේ මම 6ට බෙදුවාම එන්නේ මෙන්න මේ එක සමචතුරස්‍රාකාර මුහුණත වර්ගඵලයේ 100යි කියලා එන්නේ. එතකොට අපි බලන්න ඕනේ දැන් පැත්තක දිගනේ අහන්නේ. එතකොට පැත්තක දිගින් වැඩි කරාම වර්ගඵලයේ 100ක් එන්න ඕනේ. මට කියන්න කීය වරක් කීයද 100ක් එන්නේ? කීය වරක් කීයද? එක සමචතුරස්‍රාකාර මුහුණතක ඔය කියන ඝනකේ වර්ගඵලයේ 100යිනේ. එක පැත්තක වර්ගඵලයේ 100යි. ඒ වගේ පැති 6ක් ඉඳ 600යි. මං අහනවා එක පැත්තක් සමචතුරස්‍රාකාර පැතිනේ තියෙන්නේ. පුතේ කීය වරක් කීයද? ඇයි ඉතින් දිග වැඩි කිරීම පල්ලනේ වර්ගඵලය. සමචතුරස්‍රයකනේ. දිග වැඩි කිරීම පල්ල. කීය වරක් කීයද 100 එන්නේ? දෙකේ පන්තිය ගණන්නේ ඈ? ඉතින් පුතේ 50 වරක් දෙක දාන්න බෑනේ. ඇයි පුතේ දෙකත් එකයි පල්ලත් එකයිනේ. මෙතෙන්ට දානවා කියමු මෙතෙන්ටත් එන්න ඕනේ. ඝනකයක් නේ. දිග පල්ල උස සමානයිනේ. 50 වරක් දෙක 25 වරක් 4 එහෙම දාන්න බෑනේ. එහෙනම් ඍජු කෝණාශ්‍රාකාර මුහුණක් වෙන්න එපේ. මේක ඝනකයක් ඈ? 100 එන්නේ කීය වරක් කීයද? සමාන ඉලක්කම් දෙකක් 25 තරක් 25 100ද 25 තරක් 25 100යි මාර ගණන් ඒවා. දැන් එක මුහුණතක වර්ගඵලයේ 100යිනේ මේ එක පැත්තක වර්ගඵලයේ 100යි සමචතුරාශ්‍රයක්. එතකොට දැන් ළමයි උත්තර දවල දාලා දිනා 25යි කියලා පැත්තක දිග. ඉතින් 25 තරක් 25 100ද නෑනේ. ඈ 10 වරක් 10යි නේ. සාමාන්‍ය දාන අයියෝ 10 වරක් 10 එන්න ඕනේ. නේ? හොඳයි ගොඩක් අය උත්තර දාලා තිබ්බා හරි 10 වරක් 10යි. හරි ඒ නිසා පැත්තක දිග කියන්නේ. ඒ නිසා පැත්තක දිග 10යි. දැන් අන්නේ පැත්තක දිග 10යි මේ. දිගත් 10යි පල්ලත් 10යි උසත් 10යි. හරි නේද? ඒතකොට පැත්තක වර්ගඵලයේ 10 වරක් 10යි 100යි. ඒ වගේ පැති 6ක් කියන්නේ 600යි. අමාරු නෑ. දැන් අපි මේ උදාහරණාංක 3 පුළුවන් වෙන්න ඕනේ ඔය ගණන් හදන්න. දැන් ඝනකාවයක වර්ගඵලය හොයන්නයි හදන්නේ. ඒක චුට්ටක් ළමයි මේ වගේ නෙමෙයි. මොකද ඝනකාවයක පැති ඔක්කොම එක සමාන නෑනේ. ඝනකාවයකනේ. ඝනකාවයක පැති 6ම එක හා සමාන නෑ. හැබැයි පැති 6යි තියෙන්නේ. හරි. මම දැන් මොන ළමයි ඝනකාවයක් දෙනවා හොඳට බලා ගන්න මේක නම් වැදගත්. මෙන්න ඝනකාවය. චුට්ටක් කල්පනා කරලා හදන්න වෙනවා. මේන් ඝනකාවය. ඝනකාවය අදින්දි මේ වගේ අර ඍජු කෝණාශ්‍ර මේ වගේ ඇඳලා එන්න හැකිනේ මේ. ඝනකාවයක් අඳින්න දන්නවනේ. උදාහරණාංක 3 දාලා පුතේ ටක් ගාලා ඝනකාවයක් අඳින්න ඕන. ඝනකාවයක් අඳින්න
හරි. දැන් මේ වගේ ගණන් වගේක් තියෙනවා ඊළඟ අභ්‍යාසي තනියම මම ගෙදරදී හදන්න දෙනවා ඒකයි. කියලා දෙන්නේ මේ උදාහරණ ටික. හරි. මම ළමයි මේකේ දිග හරිද? දිග දෙනවා සෙන්ටිමීටර එයා ගමු දිගයි පල්ලයි උසයි. හරි. දිග මම දෙනවා සෙන්ටිමීටර 10යි කියලා. හරි. මේ ඝනකාභයේ දිග සෙන්ටිමීටර 10යි. ඝනකාභයේ පළල සෙන්ටිමීටර 8යි. මෙයාගේ උස සෙන්ටිමීටර 5යි. හරි. උස සෙන්ටිමීටර 5යි. අක්කල මේක ඇඳලා දිග පළල උස ලකුණු කරන්න. දැන් මේකේ වර්ගඵලය ළමයි ටක් ගාලා හැදුව හැකි. අර ඝනකයක වගේ ඉක්මනටම හදන්නත් බෑ. හැබැයි හැදුව හැකි ඈ. මම කෙටි ක්‍රමයක් කියලා දෙන්නම් ටක් ගාලා. දැන් මේකෙත් මුහුණත් 6ක් තියෙනවා. මේකේ ඍජු කෝණාශ්‍රාකාර මුහුණත් මෙතන 6ක් මේ වෙලාවේ තියෙන්නේ. හරි. ඇදලා ඉවරද? දැන් ටිකක් කල්පනා කරන්න කොහොමද මේ ඝනකාභයේ පැති හයේම වර්ගඵල හොයලා එකතු කරලා උත්තරේ ගන්න කොහොමද දැන්? ලියන්න. මෙම ඝනකාභයේ පෘෂ්ඨ වර්ගඵලයේ සොයන්න. මෙම ඝනකාභයේ පෘෂ්ඨ වර්ගඵලයේ සොයන්න. මෙම ඝනකාභයේ පෘෂ්ඨ වර්ගඵලයේ සොයන්න. පැති 6ක් තියෙනවා. පැති 6ේම වර්ගඵල හොයලා එකතු කරලා උත්තරේ ගන්නයි තියෙන්නේ. හරිනේ. හොඳයි. ඉවරද බලමු. හරි මම පෙන්නන්නම්කෝ ඉස්සෙල්ලා මේ. මෙන්න ළමයි මගේ මේ අතේ තියෙන පෙට්ටිය. මොකක්ද මේක? ඝනකයක්ද ඝනකාභයක්ද? ඝනකාභයක්. ඔව්. මේකත් මොකක්ද ඝනකාභයක්. දැන් මේකෙත් ගත්තොත් මේකේ නම් ළමයි ඍජු කෝණාශ්‍රාකාර මුහුණකුත් තියෙනවා. මේකේ සමචතුරාශ්‍රාකාර මුහුණකුත් තියෙනවා. මුහුණත් 6ෙම එකම සමාන වුණොත් ඒක ඝනකයක් ඈ. මුහුණත් 6ෙම සමචතුරාශ්‍රාකාර වෙලා 6ෙම එකම සමාන වුණොත් අනිවාර්යෙන් ඝනකයක්. මේ වගේ ඒවා ඝනකාභනේ. ඝනකාභවල අනිවාර්යයෙන්ම ඍජු කෝණාශ්‍රාකාර මුහුණක් තියෙන්න ඕනේ. සමචතුරාශ්‍රාකාර මුහුණකුත් තිබ්බට කමක් නැහැ. දැන් මේකේ බැලුවොත් ඕගොල්ලන්ට පේනවා මේක සමචතුරාශ්‍රාකාර මුහුණක් අනිත් මුහුණත් ඍජු කෝණාශ්‍රාකාරයි. මේකත් ඝනකාභයක් ඈ. මේකත් මොකද්ද? ඝනකාභයක්. හරිනේ පේනවනේ. හරි කිරිපෙට්ටි gadol කැටේ ඝනකාභනේ. එතකොට පුතේ දැන් ඝනකාභයකත් මුහුණත් 6යි තියෙන්නේ. මේ ඝනකාභයක ගත්තොත් ඕනම ඝනකාභයක මුහුණත් දෙකක් ගත්තාම එකට සමාන වෙනවා. දැන් බලන්න මේ. දැන් මේ තියෙන මුහුණතයි එයාට එහා පැත්තේ තියෙන මුහුණත මේ. මට කියන්නේ මේ මුහුණත සහ එයාට එහා පැත්තේ තියෙන මුහුණත එකිනෙකට සමානයි නේද? හොඳට බලන්න ඝනකාභයක. ඈ තේරෙනවද ඒක? මේ තියෙන මුහුණතම මුහුණතක් මේ තියෙන මුහුණ තමයි මේ පැත්තේ තියෙන්නේ මේ සයිස් එකමයි. ඒ කියන්නේ මේ මුහුණතේ වර්ගඵලයයි එයාට එහා පැත්තේ තියෙන මුහුණතේ වර්ගඵලයයි සමානයි. එහෙනම් වැඩේ ලේසිනේ. එක මුහුණතක වර්ගඵලය හෙව්වහම ඒක දෙකෙන් වැඩි කරා නම් මෙයාගෙත් වෙනවා මෙයාගෙත් වෙනවා. ඊට පස්සේ තව බලන්න මේ මුහුණතේ වර්ගඵලයයි එයාට එහා පැත්තේ මුහුණත මේ මොකද වෙන්නේ? සමානයි. එක සමානයි. එහෙනම් මේකේ වර්ගඵලය හෙව්වා දෙකෙන් වැඩි කරා නම් මේ දෙකේ එනවා වර්ගඵලය. ඊට පස්සේ මේ මුහුණත මේ වර්ගඵලයයි එයාගේ එහා පැත්තේ එකේ වර්ගඵලයයි සමානයි. එක වගේ නෙමෙයි. මේ පැත්තයි එක වගේ. මේ පැත්තයි එක වගේ. තේරෙනවද හැමෝටම? මේ පැත්තයි එක වගේ. එහෙනම් අමාරු නෑ මේක හදන්න නේ. හරි. දැන් පොඩ්ඩක් ළමයි අංක දාගමුද?
අංක දා ගන්නවා කියන්නේ මම මෙහෙම පොඩ්ඩක් මම මේ පාට කරන මූණත මේ බලන්න. මම දා ගන්නවා මේක අංක 1. ඕකට එහා පැත්තේ තියෙන මූණත මෙයාට සමාන එහා පැත්තේ මූණත මම දා ගන්නවා අංක 2. හරි. ටක් ගාලා මට කියන්න එක මූණතේ වර්ගඵලයේ ටක් ගාලා ගමු. දිග වැඩි කරන්න පළලින්. නේ? දිග වැඩි කරන්න පළලින් පුතේ මේකේ දිග මේ මම පාට කරලා තියෙන මූණත 1. දිග 10යි. මෙයාගේ මේ පැත්ත තමයි ගන්න වෙන්නේ නේ. 10 වැඩි කිරීම මේක කීයද? 5යි නේ. ඔව් 5යි. කීයද එන්නේ? මම මේ අංක 1 දාපු මුහුණතේ වර්ගඵලය. මේක ගැන හිතන්නේ මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය 10 වරක් මේක කීයද? 5යි නේද? 5යි. ඒක පොඩ්ඩක් හිතන්න ඕනේ. 10 වරක් 5 සෙන්ටිමීටර 10 වැඩි කරන්න 5යි කීයද එන්නේ? 50යි නේ. වර්ග සෙන්ටිමීටර 50යි. දැන් එතකොට දෙක මුහුණතේ වර්ගඵලයත් කීයද එන්නේ? එයාට සමාන එහා පැත්තේ තියෙන මුහුණත දෙක මුහුණතේ වර්ගඵලයත් 10 වරක් 5 50යි නේ. තේරුණාද? හරි. ඊට පස්සේ මම අංක දා ගන්නවා ඊට පස්සේ මෙයාට. මෙන්න. මේක අංක 3. එයාට සමාන එහා පැත්තේ තියෙන මුහුණත අංක 4. එතකොට මම දානවා 3 මුහුණතේ වර්ගඵලය මට ටක් ගාලා කියන්න 3 මුහුණත බලන්න මේ ඍජු කෝණාශ්‍රාකාර මුහුණතක් 8 වරක් 5 නේද එන්නේ දිග වැඩි කිරීම පල්ල එයාගේ දිගයි පල්ලයි ගත්තොත් 8 වරක් 5 40යි නේද එයාට සමාන එහා පැත්තේ මුහුණත 4 වෙනි මුහුණතේ වර්ගඵලයත් 8 වරක් 5මයි එන්නේ ටක් ගාලා හදා ගන්න 40යි ඔන්න දැන් මුහුණත් අපි 4ක වර්ගඵල හොයලා ඉවරයි ඊට පස්සේ ළමයි මේ උඩ සහ යට හරි යටම තියෙන මුහුණත අංක 5 මුහුණත එයාට උඩම තියෙන මුහුණත 6 මුහුණත ඒ දෙක සමානයි පස්වෙනි මුහුණතේ වර්ගඵලය හරිද 10 වරක් 8 නේද එන්නේ 10 වරක් 8 කීයද එන්නේ ඉක්මනට හදාගමු 80යි වර්ග සෙන්ටිමීටර එයාට සමාන එයාට හරි ගෙලින් එහා පැත්තේ තියෙන මුහුණත 6 නේ 6 මුහුණතේ වර්ගඵලය ගත්තත් සමානයි නේද දෙකම 10 වරක් 8 80යි වර්ග සෙන්ටිමීටර දැක්කද ඔන්න ඔහමයි ඝනකාභයක පුෂ්ඨ වර්ගඵලය ගන්නෙ දැන් මේ අගයන් 6 එකතු කරන්න දැන් මේ අගයන් 6 එකතු කරා නම් හරි එකතු කළා මට උත්තරය අරන් දෙන්න හරි එම නිසා ඝනකාභයේ මුළු පුෂ්ඨ වර්ගඵලය සමානයි කීයද එන්නේ ඈ 52යි මේක තව ක්‍රමයක් තියෙනවා ලේසි මේක එකපාරම කියන්නම් ගන්න විදිය දැන් කොහොම තමයි සාමාන්‍යයෙන් හදන විදිය මේක තේරුණාද මේකේ තියෙන පැති හයේ වර්ගඵල ටික ගත්ත විදිය තේරුණාද හැමෝටම ඊට පස්සේ එකතු කරන්න ඕනේ ඔව් උදේ 52යි 42යි 82යි 52යි 52 දෙකක් 100යිනේ 42 දෙකක් 80යිනේ 80 දෙකක් 160යිනේ 160යි 80යි 320යි 320 420ද ඉතින් මේක එකතු කරන්න ඕනේ මේ 6ම එකතු කරන්න ආ 340යි ආව් 120යි 120යි මේ 80යි 40යි 120නේ 80යි 40යි 120යි 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 240යි 100යි 340යි හරි කියන්නේ උත්තරේ වර්ග සෙන්ටිමීටර 340ක් ආවු ළමයි ඝනකාභයේ මුළු පුෂ්ඨ වර්ගඵලය මේක හරිද උත්තරේ 340යි හොඳයි ආවා හරි මට දැන් කියන්න ඝනකාභයක මුළු වර්ගඵලය හොයන විදිය තේරුණාද පැති හයේ වර්ගඵල හොයලා එකතු කරන්නයි තියෙන්නේ ඔන්න ළමයි ලේසි ක්‍රමේ දැන් ඕහම ලියලා ගන්නත් පුළුවන් එකපාරම හරිද ඝනකාභයේ පුෂ්ඨ වර්ගඵලය එකපාරම මුළු පුෂ්ඨ වර්ගඵලය එකපාරම ගන්න මෙහෙමයි එක පැත්තක් ගන්න එක මුහුණක් ගන්න දිග වැඩි කිරීම පල්ල මම මේ මුහුණට ගන්නම්කෝ හරි 10 වරක් 5 ඔන්න බලන්න කරන වෙලෙය 10 වරක් 5 හරිද
ඕක වැඩි කරන්න පුතේ දෙකෙන්. 10 වරක් 5 ලියාගෙන එක පැත්තක වර්ගඵලය ලියුවා ඒක දෙකෙන් වැඩි කරා. හරි. බෝඩ් එක පැහැදිලි නැද්ද? බෝඩ් එක පැහැදිලි නැත්නම් පුතේ ඔය කනෙක්ෂන් ගැටලුවක් වුණොත් ඈ බලන්න ඔයගොල්ලන්ගේ සිග්නල් හරියට වැඩද කියලා. හරි. ටිකක් බලන්න මේ සිග්නල් පොඩක් තියෙන තැනක් බලලා ක්ලාස් එකට සම්බන්ධ වෙද්දි බලන්න. කුෂ්ඨ වර්ගඵලය. දැන් එකපාරම මෙහෙම ගන්න පුළුවන්. මෙහෙම ලියලා හැදුව හැකි නැත්තම් තනකාවේ කුෂ්ඨ වර්ගඵලය මම කෙටි ක්‍රමයක් කියලා දෙන්නම්. ඉස්සෙල්ලා ළමයි එක පැත්තක වර්ගඵලය ලියා ගන්න. එක ඍජුකෝණාශ්‍රාකාර මුහුණක් අරගෙන මෙයාව ගන්නම්කෝ 10 වරක් 5නේ. දිග වැඩි කිරීම පල්ලනේ යාගේ. මේ ඍජුකෝණාශ්‍රය වර්ගඵලය දිග වැඩි කිරීම පල්ල යාගේ. හරි. ඒ කියන්නේ මේ මෙහි සිග්නල් නැතුවද ප්‍රශ්නේ තියෙන්නේ? බලන්න. නෑනේ. එහෙම ගැටලුවක් නෑ. අනිත් ළමයිට ඇහෙනවද පැහැදිලිව? අනිත් අයට පැහැදිලිද බෝඩ් එකත්? පැහැදිලි. ඈ? ඔව් ඒක තමයි. ඒ රතු පාටින් වැටෙන්නේ මං හිතන්නේ සිග්නල් ගැටලුව තියෙද්දි තමයි එහෙම වෙන්නේ. මෙහෙනම් ගැටලුවක් නෑ පුතේ මෙතන ටවර් එකත් ළඟයි 4G තියෙන්නේ. හරි. හොඳයි. සිග්නල් නම් ගැටලුවක් නෑ මෙහි. හරි. අනිත් අයට ගැටලුවක් නෑනේ. ටිකක් බලන්න හරියද බිතුමි දැන් හරි ගියාද භූමි? ලක්ෂණි හරියද බලන්න? හරිද? ඇහෙනවද? පැහැදිලිද? හරි. දැන් පුතේ අහගන්න. දැන් මේකේ තව ලේසි ක්‍රමයක් කියලා දෙන්න හදන්නේ. කෙටි ක්‍රමයක්. හරිද? දැන් ඝනකාභයක වර්ගඵලය හොයන්න දුන්නාම කෙටි ක්‍රමය මේකයි. පුතේ එක පැත්තක් තෝරගෙන එයාගේ දිගයි පල්ලයි වැඩි කරන්න මේ 10 වරක් 5. ඒ වගේ ඒවා දෙකක් තියෙනවනේ. ඒ වගේ පැති දෙකක් තියෙන හින්දා දෙකෙන් වැඩි කරන්නත් ඕනේ. හරි. දැන් මෙතන තමයි එතකොට එන්නේ මේ පැත්තේ ඊට එහා පැත්තේ වර්ගඵලවල එකතුව තමයි උතනින් එන්නේ. එකතු කිරීම. තව පැත්තක් තෝරගන්න මේ පැත්ත. එයාගේ දිගයි පල්ලයි වැඩි කරන්න. ඒ ඍජුකෝණාශ්‍රාකාර මුහුණේ දිගයි පල්ලයි හරිද? 8 වරක් 5. ඒ වගේ පැති දෙකක් තියෙනවනේ. ඕක දෙකෙන් වැඩි කරන්න ආයි. ලේසි. කොහොම ගන්න එක. එකතු කිරීම අනිත් පැත්ත තෝරගන්න. හරි අනිත් මොනද? මෙන්න මම යට තියෙන එක මේ 10 වරක් 8. 10 වරක් 8. ඒ වගේ ඒවා දෙකක් තියෙනවනේ. ඔක දෙකෙන් වැඩි කරන්න. ඔන්න දැන් බලන්න. 50 වරක් දෙක 10 වරක් 5 50යි. 10 වරක් 5 50යි. 50 වරක් දෙක කීයද? 100යි නේද? 100යි. 8 වරක් 5 40යි. ඒ වගේ ඒවා දෙකක් 80යි. 10 වරක් 8 80යි. ඒ වගේ ඒවා දෙකක් පුතේ 160යි. 100යි 80යි 180යි 180යි 160යි. කීයද උත්තරේ? 340යි වර්ග සෙන්ටිමීටර්. මට කියන්න ඒ කියලා දුන්න ලේසි ක්‍රමයේ තේරුණාද? එක පැත්තක් තෝරගන්නවා වර්ගඵලය ලියනවා. ඒක දෙකෙන් වැඩි කරන්න ඕනේ. මොකද ඒ වගේ පැති දෙකක් තියෙනවනේ. සමාන. මෙයාට සමානයි එහා පැත්ත. තව පැත්තක් තෝරගන්නවා. ඒකේ වර්ගඵලය ලියනවා. ඒ වගේ පැති දෙකක් තියෙනවනේ. දෙකෙන් වැඩි කරනවා. හරි. තව පැත්තක් තෝරගන්නවා. ඒකේ වර්ගඵලය ලියනවා. ඒ වගේ පැති දෙකක් තියෙනවනේ. මං කියපුවක තේරුණාද? මේ කියලා දුන්න ක්‍රමේ තේරුණාද? එතකොට මේ පැති දෙකේම වර්ගඵල තමයි එන්නේ. නේ? එතකොට ඒ ටික එකතු කරාම මුළු කුෂ්ඨ වර්ගඵලය එනවා. ක්‍රමේ තේරුණාද? හරි. ඉතින් ළමයි අපිට දැන් ඔන්න ওই ටික තමයි මේකෙත් ඉගෙන ගන්න තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ තනියම මේ අභ්‍යාසය කරන්න මාක් කරගන්න homework වලට ඔය වගේ ගණන් තියෙනවා. කල්පනා කරලා කරන්න ඕනේ. හරි? ඔය සමහර ගණන් වල ළමයි කියනවා පියන නෑ කියලා. මොකද්ද පුතේ මේ පියන නෑ කියන්නේ? 23 අභ්‍යාසය. දැන් මම අන්න මේකේ පියන ගලවනවා. මේ ඝනකේ පියන ගැලෙවුවාම මේකේ මුහුණක් කීයද දැන් තියෙන්නේ මේ පියන අතේ. එක පැත්තක් ගලවනවා. මේක හිතන්න මේක භාජනයක් ඝනක භාජනයක්.
නේ ඝනක භාජනයක් නැත්නම් ඝනකාභ භාජනයක් නේද? ඔව්. මේ වගේ භාජන තියෙනවානේ. ඝනක හැඩති භාජන, ඝනකාභ හැඩති භාජන නේද? ඔව් එක එක වස්තු තියෙනවා මේ හැඩ තියෙන. මම මෙයාගේ එක පැත්තක් ගලවනවා පියන. පියන කියන්නේ නෙමෙයි උඩ ඇරලා ගලවනවා. දැන් පුතේ මේ ඝනකේ පැති පහයි තියෙන්නේ. සමහර ගණන් වල පියන රහිතයි කියනවා. පියන රැහැ කියන්නේ ඔය ප්‍රශ්නාංක 4 එහෙම කරද්දි බලන්නේ. එතකොට පැති පහයි ඈ. ඒතර එක පැත්තක වර්ගඵලය හොයලා පහෙන් වැඩි කරා නම් මේකේ වර්ගඵලය එනවා. සම්පූර්ණ පැති 6ම තිබ්බොත් 6ම ගන්න ඕනේ. මොකද? ඔව්. හොඳයි. පීන නෑ කිව්වහම තේරෙන්න ඕනේ ඝනක භාජනයක් හරි ඝනකාභයක් හරි ඈ. හරි පුතේ එහෙනම් අපි හෝම්වර්ක් වලට අර කලින් මන් දුන්න ගණන් ටිකයි 23 අභ්‍යාසයයි මාක් කරගන්න. එතකොට ඉවරයි ඈ. එතකොට දැන් දෙවන වාරේ පාඩම් ටික ඉවරයි. හෝම්වර්ක් වලට අර මං කලින් දුන්න ගණන් වගේක් කිව්වේ හදන්න ඉඳ තිබ්බේ. ඊට අමතරව 23 අභ්‍යාසය කරන්න ඕනේ. ගෙදරදී මං උදාහරණ ටික කියලා දුන්නා. 23 අභ්‍යාසය මාක් කරගන්න ගෙදර වැඩ. විස්සේ තුන අභ්‍යාසය. හරි. කාට හරි පුතේ ගැටලුවක් තිබ්බොත් රෙකෝඩින් එක ඉල්ල ගන්න. මොනවා හරි පේන්නේ නැතුව ගියා නම් ලියා ගන්න බැරි වුණා නම් සිග්නල් ගැටලුවම වෙනවනේ. පුතේට රෙකෝඩින් එකක් ඉල්ල ගන්න එහෙම බිතුමි හරි ගැටලුවක් ආවොත් හරි එහෙනම් පුතේ අපි ලබන සතියේ ක්ලාස් එකෙන් හම්බෙමු. හරි ආයිබෝවන් පරිස්සමට ඉන්න.